හරි නේද චේතන? හරි සර්. හරි. අපි ඕකේ සාකච්ඡාවට යමු. දැන් මං ගාව ඒ කොටස තියෙනවා. හරි. දැන් ඒකේ මොකක්ද අහන්නේ? කරාද ඒක? රූපේ දැක්වෙන්නේ සමාන කොටස් හතරකින් සමන්විත බිත්ති සැරසිල්ල. දැන් මේ වගේ ත්‍රිකෝණාශ්‍රය සමචතුරාශ්‍රයක් නේ සමචතුරාශ්‍රයක් තියෙනවා. ඒ සමචතුරාශ්‍රයේ බිත්ති සැරසිල්ලක් තියෙනවා අමුතු හැඩයට හදලා ඒකේ තියෙන අපි ඉගෙනගත්ත කොටස් වලින් හැදිච්ච එකක්. ඒ කියන්නේ මොනවද? ඌර්ත වලින් කොටස් නේ. කේන්ද්‍රික ඛණ්ඩ කියලා අපි කියනවා ඔය වගේ කොටස් වලට. එතකොට මෙන්න මෙතන මලක් වගේ මෙහෙම එකක් ඊට පස්සේ මෙතනින් ඔය විදියට හරි ඊට පස්සේ මෙතනිනුත් ඒ විදියටම ඔන්න ඔය විදිය හැඩයක් තියෙනවා හරි තියෙන ගැටලු එහෙම මගෙන් අහලා හැඩය ඕකේ කරගන්න දැන් විභාගේ ළඟයිනේ මේ වගේ අපි කොටස් ඉවර කරලා දාමු එතකොට මෙන්න මෙහෙම මලක් වගේ තමයි මෙතන තියෙන්නේ මල් පෙති හතරක් වගේ හරි දැන් ඕකේ මොකක්ද අහන්නේ කොටස් හතරකින් සමන්විත බිත්ති සැරසිල්ලක් කියලා කියනවා APCQ කියන එක දැන් P කොහෙද තියෙන්නේ APCQ මල් පෙති හැඩති කොටසක් අඩංගු පැත්තක දිග සෙන්ටිමීටර් 14යි ABCD සමචතුරස්‍රයක් කියලාත් කියනවා ABCD කියන්නේ මේ චූටි එකක් නේ බලන්න සටහන මෙතන A තියෙනවා මෙතන B තියෙනවා මෙතන C මෙතන D ඒ විදිහටම 14යි සෙන්ටිමීටර කියලා කියනවා මෙන්න මේ චූටි කෑල්ලක් පොඩි කෑල්ලක් 14 සෙන්ටිමීටර කියලා කියනවා. ඊට පස්සේ AQCB AQ කියලා කියන්නේ කොහෙද මෙන්න මෙතන. මේක මත කියන එක හරි. AQCB මෙන්න මේ කොටස ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙතන අංශක 90ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒක දිහා බලන්න. හරි. අර ගෲප් සරහ නැතිනේ ලස්සනට පොතේ. මෙන්න මේ AQCB යනු කේන්ද්‍රික ඛණ්ඩ පිළිවෙලින් D හා B වන කේන්ද්‍රික ඛණ්ඩ. ඒතොර AP ඊට කලින් කියනවා APCD කියලා ඒගොල්ලෝ. A P අකුර කොහෙද බලන්න තියෙන්නේ? P අකුරක් දීලා නැද්ද ඒකේ? මෙහෙ. මෙන්න මෙතන P තියෙනවා. APCD කියන්නේ අනිත් එක. හරි? දැන් මෙහෙම එකකුත් තියෙනවා. මෙහෙම එකකුත් තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් එක මත එක ගිහිල්ලා වගේ එකක් තමයි මෙතන පේන්නේ. හරි? ඒතොර එහෙම තමයි මෙහෙම අර හැමතැනම පෙති ටික හැදිලා තියෙන්නේ ඔන්න ඔය විදියට. ඊට පස්සේ කියනවා ගණනය කිරීම සඳහා පයිහියාගේ 7/22යි කියලා එහෙම අරගෙන ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න කියලා. මට කියන ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය මොකක්ද? කියන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය. දෙකෙන් එක වැඩි කිරීම ලම්බෝස මොකද්ද? දෙකෙන් එක වැඩි කිරීම ලම්බෝස දෙකෙන් එක වැඩි කිරීම ලම්බ උස නෑ භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බ උස. නැත්තම් මෙහෙම කියන්නේ ආධාරකයයි ලම්බ උසයි ගුණ කරලා ඒ එන උත්තරේ දෙකට බෙදලා දාන්න. මොකද්ද? ආධාරකයයි ලම්බ උසයි ගුණ කරලා එන උත්තරේ දෙකට බලන්න දෙකට බෙදන්න. හරි? දැන් මොකේ දාන්නේ මේ ABC ත්‍රිකෝණය. බලන්න ABC ත්‍රිකෝණය දිහා. මෙන්න A ඉන්නවා, මෙන්න B ඉන්නවා, මෙන්න C ඉන්නවා. එතකොට ABC මේ කේන්ද්‍රික ඛණ්ඩය නෙවෙයි යහන්නේ ත්‍රිකෝණය. එතකොට ත්‍රිකෝණය වෙන් කරලා හඳුනා ගන්න. මම මේ කළු පාටින් කඩේරි වලින් දාන්න ඔය කියන්නා වූ ත්‍රිකෝණය. හරි? පැහැදිලිද? මේ මම ඩක් වෙනම ඇන්දොත් එහෙම ඔය ත්‍රිකෝණේ ඒ ත්‍රිකෝණය දිහා විතරක් බලන්න. ABC ත්‍රිකෝණය දිහා මෙන්න මෙහෙම අංශක 90 කෝණයක් එක්ක ඔන්න ඔහොම ත්‍රිකෝණයක් තමයි ඔය ඉන්නේ. හරි? මෙතන තියෙන ඔය වගේ ත්‍රිකෝණයක්. එතකොට මෙන්න මේ ත්‍රිකෝණය තමයි අහන්නේ. ඒ සයිස් එකට මැන්දොත් ඔන්න ඔච්චරක් විතර සයිස් එක ත්‍රිකෝණයක් මේ තියෙන්නේ. හරි? ඔන්න ඔය ත්‍රිකෝණයේ මොකක්ද අහන්නේ? වර්ගඵලයක් අහනවා. දැන් ත්‍රිකෝණ වර්ගඵලය කියන්නේ මොකද්ද? ආධාරකයයි ලම්බ උසයි. මේ ආධාරකය සහ ලම්බ උස හඳුනා ගන්න පුළුවන් ඕනම තැනක ඒ ඩබල් ඉන්නේ ලම්බකව. ඒ කියන්නේ අංශක 90 සම්බන්ධයක් තමයි ඒ දෙන්නත් එක්ක ඉන්නේ. ඔයා ඒ දෙන්නම හඳුනා ගත්තා නම් වැඩේ හරි. දැන් මට කියන්න
මේ කැල 14යි කියලා දීලා තියෙනවානේ. මේ කැල 14යි නම් ඔය කියන විදිහට මෙතනත් කීයද? මෙතන 14යි කියන්නේ මෙතනත් 14යි. එතකොට මේක සමචතුරස්‍රයක් කියලාත් කියනවනේ. එහෙනම් මේකත් කීයද? මේකත් 14යි. එහෙනම් ආධාරකය සහ ලම්බ උස මේ මං කිව්වේ අංශක 90කින් සෙට් වෙලා ඉන්නව නම් ඒ සෙට් වෙලා ඉන්න දෙන්න තමයි ආධාරකය සහ ලම්බ උස කියලා අපි හඳුන්වන්නේ. එයාව අඳුරගන්න අපි එහෙම. අපිට වැඩක් නැහැ කවුද ආධාරකේ කවුද ලම්බ උසකේ. අපිට ඕනේ මේ දෙන්නගේ අගයන් දෙක. එතකොට මේ දෙන්නගේම අගයන් දෙක කීය තියෙන්නේ? 14 බැගින් තියෙන්නේ. එතකොට සූත්‍රය මොකක්ද? රෝමි ලක්කම් එකට ඔන්න උත්තරය අපි ගලපනවා ඈ. ABC ත්‍රිකෝණය ABC ත්‍රිකෝණයෙහි වාපා මොකද්ද වෙන්නේ? ආධාරකය. මේව ලියන්න ඕන නැහැ විභාගෙදී. මේ වලට මතක් වෙන්න ලියන්න. ආධාරකයයි ලම්බ උසයි ಗುಣ කරනවා. එන උත්තරේ දෙකට පලනවා. දෙකට බෙදනවා. ආධාරකයක් මෙතන බලන්න 14යි ලම්බ උසත් 14යි. ඒක 14 වරක් 14 තමයි උඩින් එන්නේ. මට කියන 14 වරක් 14 කීයද? කොහොම හරි එන උත්තරේ දෙකෙන් බෙදන්නත් ඕනේ. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස බෙදීම දෙක. ඒක දෙකෙන් බෙදන්නත් ඕනේ. හරි උත්තරේ ගන්න. අපි ඒක නිසා දැන් මෙතන දෙකෙන් බෙදෙන නිසා දෙවරක් වලට උඩයි යටයි කපමු. දෙවරක් 1 2යි දෙවරක් 7 14යි කියලා ඔක කපන්න පුළුවන්. දැන් යට මුකුත් නැහැ. උඩ 4ක් 14 විතරයි ඕනේ. කීයද උත්තරේ? 190. කීයද? 4 14 7න් ගුණ කර 4 28යි දෙකක් ඉතුරුයි 4ක 1 7යි 2යි 9 98යි කතන්දරේ යන්නේ සෙන්ටිමීටර වලින් නේද බලන්න සෙන්ටිමීටර වලින් යන්නේ එහෙනම් මේ වර්ගඵලයක් කිව්වේ වර්ග සෙන්ටිමීටර කියලා අපි ලස්සනට උත්තරේ ලියනවා එතන මේ රෝමි ලක්කම් එකට උත්තරේ හරි හරි එතකොට කරගෙන යමු මාත් එක්කම හොඳේ දැන් පොරබොරු කරන්න එපා තේරුමක් නැහැනේ නේ ඩේටාත් කපාගෙන අපි මේ විභාගෙ මේ ඔන්න වෙන්න තියලා මෙහෙම මේකින් එක කොට දාගමු දැන් අද මම 2015 ඉඳලා 2019 වෙනකන් දෙවෙනි ප්‍රශ්නේ part 1 එකේ හරි B කොටසේ දෙවෙනි ප්‍රශ්නේ ඕකේ කරනවා දැන් 11 D එකට මම භාග ප්‍රශ්න ටික ඉවර කරා ඒකයි පළවෙනි එක ගත්තේ නැත්තේ හරි ඒක නැවත කරන්න ඕන නම් කියන්න ගැටලුවක් නැහැ වෙනම දවසක් දාලා කරමු අපි එතකොට පළවෙනි ප්‍රශ්නේ බලන්න මේ හැම පේපරේම භාග ප්‍රශ්නයක් ඒ කියන්නේ භාග අනිවාර්යයි කියන එකනේ හරි භාග ටික අනිවාර්යෙන්ම එනවා ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩ, වෘත්ත ඛණ්ඩ, වර්ගඵල, පරිමිතිය නේ? පරිධිය හොයන ඒවා. ඊට පස්සේ ප්‍රස්ථාර ඔය වගේ දේවල් තමයි දෙවෙනි ප්‍රශ්නෙට දාන්නේ. මේ වගේ රටාවක් තියෙනවා. මේ රටාව ටික අල්ලගත්තා නම් අපිට මේ 2020 දින පේපරේ මහ ලොකු දෙයක් නැහැ ABC අකුරු ගන්න. ගින්න මහන්සි වෙන්න. හරි. මට කියන්න මේක ඕකේද? හරි. හරිද? පුතේ මයික් ඔන් කරන් ඉන්න හැමෝම. ඔක්කොම මයික් ඔන් කරගන්න. නැත්නම් ඉතින් වැඩක් නැහැනේ. නිකන් දේශනයක් අහගෙන නෙවෙයිනේ. කිරා ඉසුරු සුකුමල් සුපුල් නේ. දැන් සමහර මගෙන් ඉගෙනගෙන නැති අය වෙන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. දුල්ෂාන් මයික් ඔන් කරගන්න පුතේ. ප්‍රශ්න තියෙනවා අහලා ඕකේ කරගන්න. හැමෝම දැන් පළවෙනි එකේ ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න මෙන්න මෙතන තේරුන්නේ නැහැ සර් මොකක්ද කේස් එක කියලා. මෙතන ත්‍රිකෝණේ මම ලොකු කරලම පෙන්නුවා. ආධාරකය ලම්බෝසයි තමයි ඕනේ. ඒ දෙන්නම 14 බැගින් තිබුණා. එතකොට මේ දෙක ගුණ කරලා දෙකෙන් බෙදෙන එක තමයි අපි කරන්න ඕනේ. හරි. ඊට මදින් හින්දා මම ඒ කැලම කරනවා. දැන් අපි යමු රෝමි ලක්කම් දෙකට. බලමු රෝමි ලක්කම් දෙකෙන් මොකක්ද අහන්නේ කියලා. කියවන ප්‍රශ්නේ. රෝමි ලක්කම් දෙකෙන් අහනවා AQCB කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයක් අපිට වැඩක් නැහැ. මට කියන වෘත්තයක වර්ගඵලය මොකද්ද? කියන්නේ වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය කො මතක නැහැ. වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය කො කියන්න කවුද චිරා කියන්නේ චිරා වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය මොකද්ද පුතා? සුපුල්
ශිරා වීඩියෝ නම් ඔන් කරගෙන ඉන්න මයික් එක ඔන් කරගෙන නැහැ. වීඩියෝ ඔන් කරගන්න ඕනේ නැහැ. කැමරාව ඔෆ් කරගන්න. ඔව්. කියනවද? චේතන. වෘත්තයක වර්ගඵලය කො සූත්‍රය මොකද්ද වෘත්තයක වර්ගඵලය? πr වර්ග චුට්ටක් කියන්න ඕනේ දුර ටික කියන්න. දැන් විභාගෙදි හිටියොත් හොඳයි ළඟ කොහොම කියන්න. πr වර්ගය නේ. එහෙනම් වෘත්තයක වර්ගඵලය πr වර්ගය. හැබැයි සම්පූර්ණ වෘත්තයක් නෑ මෙතන. වෘත්තකින් කොච්චර කෑල්ලක්ද ඉන්නේ? බලන්න ඔය කියන එක දිහා. AQCB AQCB මෙන්න මේ කෑල්ල. හරි. දැන් මම ඒකම වෙනම ඇන්දොත් මේ මෙතන තියෙන එක. එතකොට මෙන්න මෙහෙම හැඩයක් තියෙන්නේ. අර ඉස්සෙල්ලා ත්‍රිකෝණේ ගත්තා වගේ තමයි ත්‍රිකෝණේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. එතකොට මෙන්න මෙයාගේ වර්ගඵලය තමයි අහන්නේ. එතකොට මෙතන A ඉන්නවා, මෙතන Q ඉන්නවා, මෙතන C ඉන්නවා, මෙතන B ඉන්නවා. හරි? මෙයාගේ වර්ගඵලය තමයි අහන්නේ. එතකොට මෙතන කෝණේ දැන් සම්පූර්ණ වෘත්තයක් නෙවෙයිනේ මේ. සම්පූර්ණ වෘත්තයක් නෙවෙයි. සම්පූර්ණ වෘත්තයක් නම් මේක මෙහෙම යන්න ඕන. සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය තමයි අපි දන්නේ. නේද? සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය තමයි QFIR වර්ගය කියලා. එතකොට සම්පූර්ණ වෘත්තයක්ම නැහැ. වෘත්තෙන් කොච්චර මංගුවක්ද මේ ඉන්නේ? මොහොම බෙදලා බැලුවොත්. ආලා කොච්චර හතරෙන් මංගුවක්ද? රේඛ හතරෙන් රේඛ කෑලි හතරක් තියෙනවා. හතරෙන් එකක්. හතරෙන් එකක්. එහෙනම් හතරෙන් එක ඉස්සරහට දාන්න ඕනේ. හතරෙන් එක ගුණ කිරීම ෆයිර් වර්ගය. එතකොට 5 කියන්නේ 7න් 22 R විදියට 14. R විදියට 14. එතකොට R වල වර්ගය කියන්නේ R දෙපාරක් එකට ගුණ වෙනවා කියන එක 14 වරක් 14. හරි. දැන් අපිට පුළුවන් ඕකේ උඩ යට මොනව කරන්නද? උඩ යට අපන්න පුළුවන්. එතකොට බලන්න 4ක් 1යි පේනව නේද හොඳට බෝඩ් එක? 4ක් 1යි 4ක් 2 14යි කියලා කැපෙනවා. ඊළඟට තව බලන්න මේ 4 කපත හැකි දෙවරක් 2 4යි ඕනනම් දෙවරක් 11 22යි. එයා කැප්පුවා. ඊළඟට මේ දෙකත් කපන්න පුළුවන් උඩ දෙකට දෙවරක් 1 2යි දෙවරක් 1 2යි කියලා. දැන් කැපිලි කෙටිලි ඔච්චරයි. ඊට වඩා සුළු කරන්න බෑ. දැන් බලන්න උඩ ලේයර් එකේ වෙනම ඇවිල්ලා තියෙන කට්ටිය මොනවද? යට මොනවද ඇවිල්ලා තියෙන්නේ? යට නම් දැන් මෙතන එකක් වෙලා මෙතනත් එකක් වෙලා මේවයි මුකුත් නැහැ කියන්නේ එක බැගින් තියෙන්නේ. එතකොට ඒව අපිට අදාළ නැහැ. උඩ විතරයි සුළු කරන්න තියෙන්නේ. එහෙනම් බලන්න උත්තරේ 11 තියෙනවා. මෙතනින් 1 ඒ කියන්නේ තේරුමක් නැහැ. මෙතන 14ක් තියෙනවා. ඒ කියන්නේ මේ කවුද වෙස් වෙලාගෙන ඉන්නේ? 11 සරක් 14. 11 සරක් 14 කොහොමද ගන්න පුළුවන්? ඔයාලට කෙටි ක්‍රම මම කියලා දීලා ඇති. 11D එකට නම්. කොහොමද 11 සරක් 14 ගන්නෙ? 11න් ගුණ කරන්න සෙට් වුණොත් චූටි කාලේ වගේ අර වෙනම පැත්තක කටු වැඩවල සුළු කර කර ඉන්න එපා. ඒ 11න් ගුණ කරන්න තියෙන සංඛ්‍යාව ඉලක්කම් දෙකේ සංඛ්‍යාව ඈඩ් කරන්න. 1යි 4යි ඈඩ් කරලා ඒ දෙකේ එකතුව මැද්දට බස්සන්න. එතකොට 1යි 4යි කියන්නේ 5යි. 154යි. හරි 11 සරක් 14 නේ තිබ්බේ 14 ඈඩ් කරා. එක හිස්තැනක් යන විදිහට. ඒ දෙකේ එකතුව මැද්දට බස්සනවා. හරි. එතකොට 154යි කියලා. තව ටිකක් විස්තර කරොත් 14 ඈඩ් කරා මේ 14 තමයි මේ ඈඩ් කරලා. ඒ දෙකේ එකතුව 1යි 4යි 5යි. ඒක මැද්දට දාන්න. ඉතින් ඉක්මනට සුළු කිරීම කරන්න පුළුවන්. ඒතකොට කතන්දරය යන්නේ සෙන්ටිමීටර වලින් වර්ගඵලයක් හෙව්වේ වර්ග සෙන්ටිමීටර 154යි. අඩුපාඩු ඒක ගන්න කොමනාවෙන් කරන්න. ප්‍රශ්න අහන්න. මයික් ඔන් කරගෙන ප්‍රශ්න අහන්න. හරි ඔයාලට තියෙන ගැටලු මගෙන් අහලා නිරාකරණය කරගෙන මේ ගත කරන කාලේ ඵලදායීව ගත කරන්න. හරි. දැන් මේක මේ ඔන්ලයින් කරන වැඩේ සමහරුන්ට පන්ති කරනට වඩා ඕකේ. හරි කොමනාවෙන් කරගන්න. හරි. රෝමිලකන් දෙක ඉවරයි. අඩුපාඩු හදාගන්න. මම එතකන් තුන්වෙනි එක කියවන්නම්. මල්පැති හැඩති APCQ කොටසේ APCQ කොටසේ APCQ APCQ ඒ කියන්නේ මේ මල් පෙත්තක් ගැන හොඳට බලන්න. AP මෙන්න මෙතන P ඉන්නේ APCQ මේ අමුතු හැඩේ පෙත්ත ගැන මේ අහන්නේ. ඒ පෙත්ත ගැන අහනවා මොකද්ද? අන්න ඒ පෙත්තේ වර්ගඵලයක් අහනවා. එතකොට මෙන්න මේ කොටස මම ওই නිල් පාටින් මෙන්න මේ දැන් අඳින කොටස දිහා බලන්න. ඒක නේද බලන්න මේ අහන්නේ.
APCQ කියලා අහන්න ඕක කෑල්ල නේද? මේකේ වර්ගඵලයක් අහනවා. දැන් මේකේ වර්ගඵලය හොයන්න මෙහි මේ වර්ගඵල හොයන්න අපි දන්නේ නැහැ. එතකොට අපි දන්නවා ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න දන්නවා මේ වගේ මොනවද කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය හොයන්න දන්නවා. එතකොට මොකක් හෝ ඔය ඉගෙනගත්ත දේවල් වලින් පොඩි කට්ට වැඩක් තමයි කරගන්න වෙන්නේ. මොකද්ද කරන්න ඕනේ? එන අඩු කරලා මොකක් හරි කෑලි වත් කරලා එක්ක සංයුක්ත කරලා සංයුක්ත කරන කෙන එකතු කරලා මොකද්ද කරන්න පුළුවන් අදහසක් කියන්නේ? ත්‍රිකෝණ වර්ගයේ ත්‍රිකෝණේ ත්‍රිකෝණේ වර්ගඵලය මුලින් හෙව්වා 98යි. හරි. ඒකෙනුයි කේන්ද්‍රික ඛණ්ඩ වර්ගඵලයේ මේ දෙක අඩු කරලා කාගෙන් කාවද අඩු කරන්නේ? වට අදහස තියෙනවා very good. කාගෙන් කාවද අඩු කරන්නේ? 154න් 98 අඩු කරලා 154 කියන්නේ මෙන්න මේ හැඩේ. මෙතන එක මේ පාදයක් මෙහෙම රවුම් වෙලා තියෙන කෑල්ල නේ. කියන්නේ මෙහෙම කෑල්ල. ඒකේ වර්ගඵලයෙන් ත්‍රිකෝණේ වර්ගඵලය අඩු කරනවා. හරි. එතකොට අඩු කරනවා. එතකොට එනවා මේ චූට්ටන් කෑල්ල නේ. නේද? මම මෙහෙම ඇන්දොත් මෙන්න මේ වගේ කෑල්ලක් එනවා. ඒක දෙකෙන් බෙදෙනවා. දෙකෙන් වැඩි කරනවා. දෙකෙන් ගුණ කරනවා very good. අන්න දැක්කද අපිට පුළුවන් දැන් මේ හොයාගත්තේ වගේ 154 කියලා කියන්නේ මෙන්න මේ කෑල්ල. ඒකෙන් අඩු කරනවා කියන්නේ ඉවත් කරනවා මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මම මේක කතර දාන්නම් බලන්න. ත්‍රිකෝණයේ වර්ගඵල අපි මේ වෙනකොට හොයලා තියෙන රෝම ඉලක්කම් එකේදී. රෝම ඉලක්කම් දෙකේදී හුව මේ කළු පාටින් තියෙන කේන්ද්‍රික ඛණ්ඩය. එහෙනම් 154යි කේන්ද්‍රික ඛණ්ඩය. ඒකෙන් 98ක් අඩු කරාම මෙන්න මේ කෑල්ල එනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ පෙත්තෙන් භාගයක් එනවා. සම්පූර්ණ පෙත්ත ඕන නම් ඒ භාගේ දෙකෙන් ගුණ කරාම ඔකට උත්තරේ එයි. එහෙනම් අපි ඒ වැඩේ පටන් ගමු. රෝම ඉලක්කම් 3. හරි. මොකද්ද කරන්නේ? නම් රූපයකින් ඇඳොත් එහෙම මෙන්න මෙහෙම එකක් වර්ගඵලයක් හෙව්වා අපි. මෙහෙම වර්ගඵලයක් හෙව්වා. ඒකෙන් අඩු කරනව කවුද? ත්‍රිකෝණේ වර්ගඵලය. එතකොට එනවා මොන වගේ එකක්ද? මෙන්න මේ වගේ හැඩයක වර්ගඵලයක්. බලන්න කොච්චරයි දෙන්නේ කියලා. 154න් අඩු කරන්න ඕනේ 98ක්. එතකොට මේ වගේ ඒවා සුළු කරන කොටත් ඔයා කරන්නේ කටුවැඩ කොලයක 154 උඩින් ලියලා යටින් 98 ලියලා එහෙමද? එහෙම එපා. ඉතින් කරන්න. 154න් 98ක් නේ බැරි. 154න් 100ක් මඩු කරොත් කීයද? 154න් 100ක් මඩු කරලා දානවා. කීයද? 54. 54යි. හැබැයි අපි දෙකක් වැඩිපුර අඩු කරා. එහෙනම් ඒ දෙක දැන් එකතු කරා. එතකොට 56යි. අන්න එහෙම උත්තරේ ගන්න. 56යි. එහෙනම් ඒ කෑල්ල එනවා අපිට 56යි කියලා මොනවද? වර්ග සෙන්ටිමීටර. හැබැයි මේ කෑල්ලක කොටසක දැන් පෙත්තේ වර්ගඵලයක් නේ අහන්නේ. පෙත්ත කියන්නේ මේ වගේ දෙකක් නේ. වැඩි කරනවා. අන්න හරි. එතකොට මෙන්න මේ වගේ පෙත්තක් ගැන අපෙන් අහලා තියෙනවා. අපි දැන් හොයලා තියෙන්නේ මෙන්න මේ වගේ පාට කරපු භාගයක් විතරයි. එහෙනම් හිවාපා මේක තමයි භාගය අහන්නේ තුන්වෙනි ප්‍රශ්නේදී 56 දෙකෙන් ගුණ කරා නම් ඕකේ බලන්න කීය දෙන්නේ කියලා. ඩබල් කරන්න පුළුවන් හිතෙන් 56 දෙකෙන් ගුණ කරනකොට 50ව දෙකකුයි 6ව දෙකකුයි බලන්න. හරි? 50ව දෙකක් 100යි 6ව දෙකක් 12යි. 112යි. හරි නේද? හරිද? හරි සර්. 112යි මොනවද වර්ග සෙන්ටිමීටර. අනුපාඩු හදාගන්න දැන් බෝඩ් එකේ මට උඩ ටික මකන්න වෙනවා. ඊටු ටික සාකච්ඡා කරන්න. මම චේතන කතා කරනවා අනිත් අය ජනිත් කතා කරන්න ඕනේ මයික් ඔන් කරගන්න. දැන් මේ කරපු ටිකේ ගැටලු තියෙනවා නම් අහන්න. කැමරා ඔෆ් කරගෙන මයික් ඔන් කරන් ඉන්න. රෝම ඉලක්කම් 1යි 2යි මකනවා. හරි ඒ ටික දැන් ඉවර ඇති. මකන්න එපා නම් කියන්න තාම ලියා ගන්නව නම්.
හරි. ඉස්සරහට යමුනේ. රෝමි ඉලක්කම් 4 මල්පෙති හැඩති කොටස් 4න් පමණක්. මල්පෙත්තක් කියන දැන් මේ මල්පෙත්තක් තමයි මේ හොයලා තියෙන්නේ. 112යි කියලා ආවා. ඒ වගේ පෙති 4න් හරි කොටස් 4න් පමණක් සමන්විත සංයුක්ත රූපේ පරිමිතිය සොයන්න. පරිමිතිය කියන්නේ වටේ දිග. එතකොට වටේ දිග හොයන්න මෙන්න මේ වගේ එකක් හොයලා කියන බන අදහස මොකක් කරන්න හරිද? මේ වගේ එක කෑල්ලක් හොයලා මොකද කරන්නේ? කියන කවුරු හරි. එක කෑල්ලක් හොයත හැකිනේ. දැන් මේක වෙනම ඇන්දොත් එහෙම මේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් අර ඉස්සෙල්ලා වගේ. යනකෝ මෙන්න මේ වගේ එකක් ගැන හිතලා අපිට පුළුවන් මෙන්න මේ කොටස හොයන්න. ඒ කොටස හොයලා කීයෙන් ගුණ කරමුද? ඈ 8ෙන් ගුණ කරමු. ඒ වගේ කෑලි 8ක් නේද ඔය තියෙන්නේ වෙස්වලාගෙන ඉන්නේ. මේ වගේ කෑලි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. නේ? එහෙනම් ඔන්න ප්ලෑන් එක පැහැදිලි. අපි යනවා වැඩේට. රෝමි ඉලක්කම් 4. ඔය විභාගෙත් මෙහෙම ලියන්න. හරි? මෙන්න මේ වගේ හැඩයක් දාන්න. හරි? මල් පෙත්ත එක කෑල්ල. හරි? ඊට පස්සේ ඕන කඩේරි වලින් වාට පුළුවන් මෙහෙම දාන්න. ඒව කඩේරි වලින් දාලා මෙන්න මේ කෑල්ල තමයි හොයන්නේ කියන එක පොඩ්ඩක් අපිට සහ බලන එකට ලේසි වෙන්න තියෙනවා. ඊට පස්සේ හි දිග. ඒ කෑල්ලේ දිග. මොකද්ද? ඒ කෑල්ලේ දිග අපි දන්න සම්පූර්ණ වෘත්තයකට තමයි දාන්නේ 25r කියලා. සම්පූර්ණ වෘත්තයක නම් 25r. නමුත් මේ තියෙන වෘත්තකින් කීයෙන් පංගුවක්ද අර ඉස්සෙල්ලා කිව්වා වගේ කීයෙන් පංගුවක්ද? 4න් පංගුවක්. එහෙනම් 4න් එකක්. එහෙනම් මේ සූත්‍රය 4න් එකකින් ගුණ කරාම තමයි ওই චූටි කෑල්ල එන්නේ. දැන් ඕක අපි ඉස්සරහට ලියාගමු. අගයන් දාලා 4න් 1 ගුණ කිරීම 2 5 කියන්නේ 7න් 22 අරය කියන්නේ 14. දැන් තියෙන්නේ උඩ යට කැපිල්ලක්. කපාගෙන යන් මේක කෙලිම කපලා දාමු 4ක් 1යි 4ක් 2යි 4ක් 1යි 4ක් 2යි ඊළඟට මේ දෙන්න කපමු දෙවරක් 2යි දෙවරක් 1යි ඊළඟට ලස්සනට ඉන්න ඕනේ මේ ඩබල් කපලා දාමු උඩ යට ඉන්නේ දෙවරක් 1යි දෙවරක් 1යි දැන් බලන්න ඔක පොඩ්ඩක් පිරිසිදු කරගමු දැන් යට ඔක්කොම එකක් වෙලා ගිහිල්ලා තියෙන්නේ උඩ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කීයද පුතා ඉතුරු වෙලා තියෙන්නේ 22යි එහෙනම් උත්තරේ කීයද 22යි මොනවද 22යි මොනවද 22යි මොනවද සෙන්ටිමීටර cm වර්ග සෙන්ටිමීටර එහෙම නෙවෙයි හොඳේ දිගක් හෙව්වේ දැන් අපි අපේ ටාගට් එක කෑල්ලක් හරි මෙන්න මේ කෑල්ල 22යි කියලා හොයාගත්තා මේ කෑල්ල කියන්නේ මේ කෑල්ල ඒ වගේ ඒවා 8ක් බැලුවා නම් වැඩේ ඉවරයි එහෙනම් 22 ඒවා 8ක් හරි ඕනනම් ඔයාලට පුළුවන් එතකොට මෙන්න මෙහෙම හැඩයක් අඳින්න විභාගෙදී මේක ලස්සනට නෙවෙයි නිකන් හරි හි පරිමිතිය සමානයි 22 ඒවා 8ක් එතකොට කීයද එන්නේ බලන්න 16යි එකක් ඉතුරුයි 16යි ඒකයි 17යි 176යිද බලන්න හරිද හරි සර් 176යි ඒ කියන්නේ මේ මලක් වගේ තියෙන සම්පූර්ණ වටේ දිග 176යි කියලා. ඔන්න ඊළඟ එකේ තමයි ලස්සනම කතන්දරේ තියෙන්නේ. කියවන්න බලන්න ප්‍රශ්නේ. ඉහත හතර කොටසේ සැලකූ සංයුක්ත රූපේ අර මලක් වගේ හැඩේ මායිම් ඔස්සේ පබළු ඇමිනිය යුතුව ඇති අතර එය කළ යුත්තේ ඒ ලක්ෂයෙන් පටන්ගෙන මායිම ඔස්සේ මිනූ විට සෙන්ටිමීටර් 5.5ක පරතරයක් සහිතව නම් 5.5න් සෙන්ටිමීටර් 5 මාරෙන් 5.5 කියන 5 මාර 5 මාරෙන් 5 මාරට මොනවද පබළු අල්ලනවලු 5 මාරෙන් 5 මාරට මාර කතන්දරයක් නේ 5 මාරෙන් 5 මාරට පබළු කොහොමද ඔක කරන්නේ දැන් හිතන්න එපා මෙන්න මෙහෙම දැන් ඔයාලා එකපාරම හිතන දේ තමයි ළමයි දැන් ඔක්කොම පරිමිතිය හොයලා තියෙනවනේ 176යි කියලා ඔයා හිතනවා
ඕක 5.5න් බෙදුවා නම් හරි කියලා. හිතුණා නේද එහෙම? ඇත්ත කියන්න මට. එහෙම හිතෙන්නේ නැද්ද? දැන් මේ සම්පූර්ණ පරිමිතියනේ මේ හොයලා තියෙන්නේ. සම්පූර්ණ පරිමිතිය කියන්නේ සම්පූර්ණ වටේ දිග. එතකොට සම්පූර්ණ වටේම 5.5න් 5ට පබළු අල්ලනවා නම් ඒ කියන්නේ 5.5න් 5.5ට පබළු. ඒ කියන්නේ 5.5න් බෙදුවා නම් නිකම්ම හරි වගේ එකක් හිතෙනවා. මේ හිතෙන්නේ නැත්නම් ඉතින් මාර කචල්ලයි. හරි. එහෙම හිතෙනවා තමයි. ඒ වුණාට දැන් පොඩ්ඩක් වෙන විදිහකටත් හිතන්න ඕන. මොකද දැන් ඔක්කොම පරිමිතිය ගැන හිතන්න තිබුණ නිකන් ලොකු රවුමක් වගේ නේද? මේකේ මෙතනින් සෙට් වෙනවා ඔක්කොම. නේ? එතකොට අර තියෙන්නේ නැත්te බෑ 5.5න් 5.5ට පබළු. හරි? ඔය දැන් ওই විදිහට කරොත් එහෙම ඒක එන්නේ නැහැ. ඒක නිසා අපි එකකට බලමු. එකකට බලමු මොකද්ද මේ වෙන්නේ කියලා. හරි? මට කියන්න දැන් එක කෑල්ලක දිග අපි කලින් හෙව්වනේ. දැන් කියනවා ලියාගෙන ඇති. මෙන්න මේ කෑල්ල කීයද ආවේ? කීයද ආවේ? මතකද? 22යිනේ. හරි? දැන් අපි එකක් ගැන හිතමු. එකක් ගැන හිතමු. හරි? එතකොට අපි මේ කරන්න යන්නේ රෝම ඉලක්කම් 5. එකක් ගැන හිතුවොත් ඒ 22යි අපි 22 බෙදලා බලමු 5.5න්. හරි 22 බෙදලා බලමු 5.5න් එක කෑල්ලකට පබළු කොච්චරක් සෙට් වෙනවද කියලා. එක කෑල්ලකට පබළු කොච්චර සෙට් වෙනවද කියලා බලමු. හරි? දැන් මේක බෙදන්න බැහැනේ. මේක මොකක් කරගමුද? ඔය දශම ගතිය නැති කරගමු. දශම ගතිය තියෙන්නේ මෙයාට. එයාගේ දශම ගතිය නැති වෙනවා මෙන්න මේ ඩොට් එක එකක් මෙහෙට පන්න ගත්තා. ඒ කියන්නේ 10න් මොනව කරන්න උන්ද ඔය ඩොට් එක එකක් පයින්න? 10න් ගුණ කරන්න වෙනවා. 10 ගුණ කරනකොට තමයි 10 තියෙන බෝලයේ ශක්තියෙන් මේ ඩොට් එක ඩොග් ගාලා අගට පයින්නේ. යට 10න් ගුණ කරොත් උඩත් 10න් ගුණ කළ යුතුයි. භාග නීතිය. දැන් බලන්න එහෙම කරාම මොකද්ද වෙන්නේ? උඩ එනවා 220ක්. යට එනවා 55ක්. දැන් ඔයාට මේක කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන් ඉස්සෙල් එක අවුල් වුණාට. හරි? එතන මේ වගේ අවුල් ගන්නකදී අවුල නැති කරගන්න ওই ඩොට් එක පන්න ගන්නවා අපි. හරි. දැන් කපමු. පස්සරක් ගත්තොත් පස්සරක් 11. 22ට පස්සරක් 4 20යි. දෙකක් ඉතුරුයි. ආයේ 20ට පස්සරක් 4යි. දැන් පැහැදිලි. 11 සරක් 1යි. 44ට 11 සරක් 4යි. ඒ කියන්නේ පුතා කීයක්ද? පබළු 4ක් පුළුවන් එක කෑල්ලකට. එක කෑල්ලකට පබළු 4ක් පුළුවන්. එහෙනම් මේ එක කෑල්ලකට පබළු 4 කොහොමද සෙට් කරන්නේ? ඊළඟ ප්‍රශ්නේ ඒක. දැන් ආරම්භයට එකක් දාගත්තා කියමු. එක පබළුවක්. ඔන්න කළු පාටින් දැම්ම එක පබළුවක්. හරි? 4ක් ඕනේ. 2 3 4. එහෙම දාමුද? ඔන්න 2 3 4. එක කෑල්ලකට පබළු 4 සෙට් කරා. මට කියන්නේ ඒක තේරුණාද? ඕක මෙතෙන්ටම අපි ආයෙත් වළංගු කරගත්තොත් ඔන්න පබළුව ඔන්න පබළුව ඔන්න පබළුව ඔන්න පබළුව. පබළු 4ක් ගාගත්තා එකකට. ඒක තේරුණාද කියන්නේ? හිතට එංගු. තේරුණාද නැද්ද? තේරුණා සර්. හැමෝම මයික් ඔන් කරන්න නැත්නම් ලිව් වෙන්න. තේරුම්න්නේ නැහැ. තේරුණා තේරුම් නැත්නම් කියන මෙන්න මෙතන අවුල් සර් කිය. හිතට එංගු කතා කරන්න. කො අනිත් අය උන්ට මයික් ඔන් කරන්න බැරිද? ඉසුරු ජනිත් තේරුණා සර්. තේරුණා සර්. නැහැ හිටියට. තේරුණා අන්තිමට කවුද ඔය වැල් අකුරින් නමක් දාන් ඉන්නේ කෙනා? තේරුණාද එයාට? එයාගේ නම කියව ගන්න බෑ චූටිට තියෙන්නේ. හරි. පැහැදිලි? එක කෑල්ලකට පබළු 4ක් ඕනේ. දැන් හිතන්න. දැන් ඒත් හිතන්න එපා එකකට 4යි 4 වරක් 8 32යි කියලා. දැන් පබළු සෙට් කර කර යන්න පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න. මේ මෙතෙන්ට 4ක් දැම්මනේ. හරි ඔන්න මෙතෙන්ටත් දාගෙන යනවා මේ පිළිවෙලටම. හරි. දැන් මෙතෙන්ට 4ක් ඕනේ නෑ පුතා. කීයද ඕන උනේ? ඇයි මෙයාගේ ගහද්දි මෙයාගේ පබළු සෙට් කරද්දි දෙපැත්තේ පබළු දෙක අරය දාලා තිබ්බ මුලින්ම. එතකොට එයාට එච්චර ඕනේ නැහැ. එයාට තව ඕනේ 2යි. හරි. දැන් ඕන නිකන් චිත්‍රයක් විදිහට අඳගෙන යන්න. ඔන්න මුළු 4ට දැම්ම පබළු 4. හරි. ඊළඟට මැද්දේ 2 2 නේ යන්නේ. මැද්දේ 2 2. ඔක අඳින්නම ඕනේ නැහැ. හොඳට පැහැදිලි වුණාම. ඔයාලට තේරුම් ගන්න ඕන නිසා මේ අඳින්නේ. දැන් තමයි බලන්න ඕන පබළු ඇත්තටම කීයක් ඕනේද කියලා. නැත්තම් ඔය උත්තරේ වරදි. දැන් බලන්න පබළු කීයක්. පබළු කීයද?
තිස් දෙක. දෙක 4 5 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 ඈ බබලු ටික ගණන් කරන්න. ඔන්න ආයේ 1 2 3 4 නැත්නම් මෙහෙම යමු වටේ 4 මැද 1 5යි 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 හරිද වැඩේ දැන් තේරුණාද? ඔය හිතන තරම් පබළුව ඕනේ නැහැ. ඇයි මෙතන මැදි වෙලානේ. ඒ හැම පබළුවෙන් පබළුවටම 5.5ක පරතරයක් තියෙන කියලා මේගොල්ලෝ කියන්නේ. ඒතකොට මෙතන වාගේ චෙක් කරනවා සාමාන්‍ය දැනීම කොහොමද කියලා. රොබෝටික් වගේ කෙලින්ම මෙතන 176ක් ආවා. 176 5.5න් බෙදුවා කියලා උත්තරයක්. ඒක හරියන්නත් පුළුවන්. නමුත් හැමතිස්සෙම හරියන්නේ නැහැ. පා රූපෙත් එක්ක එක මැච් කරන්න ඕන. හරි? හොඳට තේරුම් ගන්න ඒක. ඔය අන්තිම ප්‍රශ්නේ හිතර තරම් ලේසි නෑ. ඒ කියන්නේ ප්‍රශ්නෙක රෝම ඉලක්කම් 5 හෝ 6නේ අගට තියෙන්නේ. ඒ ප්‍රශ්නේ හිතන තරම් සුන්දර නෑ. හිතන දෙයක් ඉතුරු කරලා එතන තියෙන්නේ. හරි? පැහැදිලිද වෙච්ච කතන්දරේ? රූපෙත් එක්ක තමයි යන්න ඕනේ එතන. හරි? 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17 18 19 20 21යි. පබළු 21යි ඕන වෙන්නේ. එහෙනම් ඔන්න පබළු 21ක් අවශ්‍යයි කියලා අපි ලියනවා. මට කියන්නේ ඒක තේරුණාද? ඒ පබළු කතන්දරේ. පබළු කතන්දරේ තේරුණාද ජනිත්? ඔව් සර්. අඩුපාඩු හදාගන්න ටක් ගාලා. අපි යන් ඊට පස්සේ 2016 මොකක්ද අවිල්ල තියෙන කියලා බලන්න. මේක ඉවර කරලා අඩුපාඩු වේගෙන් හදාගෙන හරි මම මේක රෙකෝඩින් එකකුත් යනවා. නැවත බලන්නත් ඔයාලට chance එකක් දෙන්නම්. දෙදස් 16 තියෙන වට ප්‍රස්ථාරයක්. තව විනාඩියක් දෙන්නම් ඉක්මනට වැඩ ටික ඉවර කරගන්න. දෙවනි ප්‍රශ්නේ මම පෙන්නුවොත් දැන් මේක තමයි අපි හැදුවේ 2015 පේපරේ 2016 මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි දෙවනි ප්‍රශ්න විදියට ඇවිල්ලා තියෙන්නේ. හරි? පොඩ්ඩක් ටක් ගාලා ප්‍රශ්න අංක දාලා මෙහෙම දාන 2016 O level මොකද්ද? එක කොටස part B දෙක එක කොටස part B දෙක. හරි? මෙහෙම පොඩි heading එකක් දාලා තියන්න topic එකක් දාලා තියන්න. එතකොට මට අඳුරගන්න ලේසියි මොකද්ද කියලා. ටක් ගාලා මේ වටපස්තරේ ඇඳ ගන්න ළමයි. වටපස්තරේ ඉක්මනට ගහගන්න. වටපස්තරේ ඉක්මනට ගහගන්න. එතකොට අපිට මේක සාකච්ඡා කරන්න ලේසියි. අව කට්ටකින් උඩට ගහලා ඔය හැඩයට දක් ගාලා ඉරි ටිකක් ගහගන්න.
බලන්න එතන එකක් තියෙනවා ඍජු කෝණයක් නේ. එකක් තියෙනවා ඍජු කෝණයක්. අනිත් එක අංශක 30 චූටි කෝණයකුත් තියෙනවා. කාපු ඉන්නද ළමයි? ප්‍රශ්නේ හරි නේද පුතා? ප්‍රශ්නේ හොයාගත්තනේ නේ? මම ප්‍රශ්නේ අයින් කරන්නද? බෝඩ් එකට දාගන්න. ප්‍රශ්නේ ඕන නම් කියන්න. ප්‍රශ්නේ තිය ඕන නම් කියන්නේ මේ ප්‍රශ්නේ මම ඊයේ රෑ ඇහුවා ඔයාලට ගෲප් එකට. මේ ටික තමයි අද කරන්න කිව්වේ. දැන් ඔයාලා විභාග ලියනකොට පේපර් එහෙම කරනවා ඇතිනේ. හරි? සමහර තැන් ඇති ඔයාලට තේරෙන්නේ නැති. ටක් ගාලා මට ෆොටෝ එකක් ගහලා එවන්න මගේ නම්බරේ තියෙනවනේ. මම ටක් ගාලා හදන විදිය හරි ලියලා ඔයාලට එවන්නම්. හරි? ඒ වගේ සපෝට්ස් ගන්න අපෙන්. කොහොම හරි කොට දාගන්න වැඩි. ගන්න නැති නේද? එන්න මෙතන අංශක 30ක් කියලා කියනවා. ඊට පස්සේ මේ දෙක එක සමානව පළල තියෙනවා වගේ එකක් තමයි පේන්නේ. පේන්නෙත් එහෙම ඒගොල්ලෝ එක වාක්‍යකිනුත් කියනවා. බලන්න ප්‍රශ්නේ කියවන. වටපස්තරයක් ආවොත් ආසාවෙන් වැඩි පටන් ගන්න ඒ වගේ ගණන් ලේසි ළමයි. يعني එච්චරම හිතන්න දේවල් නැහැ. මුළු ප්‍රමාණය කියන එක අංශක 360යි කියලා හිතන්න ඕන. රච්චරකට මෙච්චරයි කතන්දරේ තමයි යන්නේ. එකත් අදට අඳින්න වෙනවා වලට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නැත්තම් කියන්න හොඳේ. හරි. පේනවනේ. දැන් බලමු ප්‍රශ්නේ. ප්‍රශ්නේ පෙරලගෙන නැත්තේ. එතනටක් ගාලා කියවමු. 2016 B කොටසේ දෙවැනි ප්‍රශ්නය. එක්තරා ගොවීන් පිරිසක් වගා කිරීම සඳහා විවිධ එළවලු වර්ග තෝරාගත් ආකාරයේ රූපයේ දී ඇති වටපස්තරයෙන් දැක්වේ. සෑම ගොවියෙක්ම එක් එළවලු වර්ගයක් පමණක් වගා කළයි. හරි? එක්කෙනෙක් දෙකක් වගා කරන්නේ නෑලු. වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන බටු තෝරාගත් ගොවීන් ගණනට සමානයි. හරි? එතකොට මෙන්න මේ කොටස් දෙක මම කෙටියෙන් ලියන්න වට්ටක්ක කියන එක වා. හරි? ඊළඟට බටු බා බෝංචි බෝ බණ්ඩක්ක බා දෙකක් යනවද එතකොට බන් කියලා දාන්න. දැන් ඔය වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ වට්ටක්කයි බටුයි සමානයි කියලා කියනවා. අපි එන රූප සටහනෙත් ඒක දාගමු. මෙන්න මේ කෝණෙත් එහෙනම් සමාන වෙන්න ඕනේ. මේක තමයි අපිට මුලින්ම හිතන්න තියෙන කාරණය. හරි? බටු තෝරාගත් ගොවීන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණයේ විශාලත්වය. මෙන්න මේ මොනවද? බටු තෝරාගත්ත. මේ කෑල්ල කොච්චරයිද කියලා අහනවා. ඉතින් කියන අදහස මොකද්ද කරන්න තියෙන්නේ? සරල දෙයක් තියෙන්නේ. මේක 90යි කියලා දාන්නවා. මේක 30යි කියලා දාන්නවා. ඒ දෙක කීයද එතකොට? ඒ දෙක 8යි. යකෝ 90යි 30යි 120යි. සම්පූර්ණ වටේ කියන්නේ 360යි. එතකොට 360න් 120ක් අඩු කරාම හිතින් කරන්න 360න් 120ක් 360න් 100ක් අඩු කරාම 360න් 100ක් අඩු කරාම 260යි. 260න් 20ක් අඩු කරාම 240යි නේ. 240යි නේද? හරිද? 240යි. 240 තමයි දෙකට බෙදාගෙන මේ ඩබල ඉන්නේ. 240 දෙකට බැලුවාම දෙක එක වෙනවා, හතර දෙක වෙනවා, බිංදුව වෙනවා. 120යි. 120යි. එහෙනම් අන්න ඒ වගේ හිතින් කරන්න පුළුවන් නේවා. එතකොට අංශක 120යි රෝම ඉලක්කම් 1. නැත්නම් ඉතින් අර විදිහට කරන්නත් පුළුවන්. 90යි 30යි 120යි.
හරි 360න් 120 අඩු කරනවා. හරිද? ඊට පස්සේ ලියනවා 240යි කියලා. ඊට පස්සේ ඒක දෙකෙන් බෙදනවා 120යි කියලා ගන්නවා. හරි? ඔහොමත් පුළුවන්. අංශක කියලා දාන්න අමතක කරන්න එපා. ලකුණක් කැපෙයි ඈ. රෝමි ලක්කම් එතකොට ඉතා වේගෙන් ওই විදිහට කරත හැකියි. ඉතින් හෝ චූටි කාලේ විදිහට හරි කමන්න. රෝමි ලක්කම් 2. ඒ දෙක කරන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ පොඩි අදහසක් කියනවා. මොකද්ද කියන්නේ? බෝංචි තෝරාගත් ගොවීන් ගණන 15 කී. බෝංචි තෝරාගත්ත. ඒ කියන්නේ මෙතන බෝංචි තෝරාගත්ත ටිකේ අංශකය කොච්චරයිද? 30යි. 30යි. ඒ කියන්නේ මේ මොකද්ද මේ කියන්නේ? මේක අපිට බෝංචිද මොකද්ද කියලා වැඩක් නැහැ. අංශක 30ක් කියලා කියන්නේ අර අච්චරකට මෙච්චරයි කියන එක මේ යන්නේ. මොකද? අංශක 30ක් කියලා කියන්නේ කොච්චරයිද? 15යි. අංශක 30ක් කියලා කියන්නේ 15යි කියලා. ඒගොල්ලෝ රෝමි ලක්කම් දෙක පටන් ගන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම අදහසක් කියනවා. ඒතකොට ටක් ගාලා අංශක 30 එක පැත්තක ලියලා ඊතලයක් ගහලා 15යි කියලා ලියන්න. දැන් මේක මෙහෙමත් ලියන්න පුළුවන්. දැන් අංශක 30ක් කියන්නේ 15යි. නැත්තම් ඔයාලට පුළුවන් කියන්න 15ක් කියලා කියන්නේ අංශක 30යි. මේ විදි දෙකම පුළුවන්. නමුත් මේ විදි දෙකෙන් අපි බාර ගන්න ඕනේ අපේ ප්‍රශ්නේ අහන එක ඉස්සරහට හිටින විදියට. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන සොයන්න. ගොවීන් ගණන තමයි අහන්නේ. ගොවීන් ගණන තමයි අහන්නේ. කෝණයක් නෙවෙයි අහන්නේ. එහෙනම් ගොවීන් ගණන අහනවා නම් ඒ වගේ පිරිසක් ඉන්න එක තමයි දකුණු අත පැත්තට ඉන්නෝ. එතකොට මේ දෙකෙන් මට කියන්න පිරිසක් ඉන්න එක දකුණු අත පැත්තට ඉන්නේ කොහෙද? පළවෙනි අවස්ථාවේද දෙවෙනි අවස්ථාවේද? පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවේ. දෙවෙනි අවස්ථාවේ ඉන්නේ 15ක් කියන්නේ අංශක 30යි කියලා. හරි? එතකොට දැන් අපි හිතමු අපෙන් අංශකය ඇහුවනම් කෝණේ කොච්චරයිද කියලා ඇහුවනම් මේක පාවිච්චි කරන්න. පිරිසක් ගැන අහන නිසා අපි පාවිච්චි කරන්නේ මේක. ඒකත් හොඳට ඔලුවට තියාගන්න ඔය අච්චරකට මෙච්චරයි කියනකොට දකුණු අත පැත්තට සෙට් වෙලා ඉන්න ඕනේ කවුද කියන එක. හරි? ප්‍රශ්නේ අහන එක තමයි සෙට් වෙලා ඉන්න ඕනේ. එහෙනම් අපි මේක තමයි පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චි කරලා අහන එකට උත්තරේ කියන්න පුළුවන් වෙයි. අංශක 30ක් කියලා කියන්නේ 15යි. කොච්චරක්ද අහන්නේ? 120. ඔව් වට්ටක්කා තෝරාගත්තනේ. වට්ටක්ක කියන්නේ 120යි. දැන් අපි හොයන්න තියෙන්නේ. හතරෙන් වැඩි කරන්න පුළුවන්. very good. ඔව් 120ක් කියන්නේ කොච්චරක්ද කියලා අහන්න. එහෙනම් අපි මේ හොයාගත්ත එක මේ පැත්ත 120ක් කරගන්න ඕනේ. මේ පැත්ත 120ක් කරගන්න මෙයාව 4ෙන් ගුණ කරන්න වෙනවා. ඒ පැත්ත 4ෙන් ගුණ කරොත් මේ පැත්තත් 4ෙන් ගුණ කරන්න වෙනවා. එහෙනම් අංශක 120ක් කියන්නේ කොච්චරයි? කොච්චරයි? 15 4ක් නේ? 60යි. පිරිසක්. ඒක නිසා ඒකක නෑ 60යි උත්තරේ. එහෙනම් වට්ටක්ක වගා කරලා තිනවා 60 දෙනෙක්, ගොවින් 60 දෙනෙක්. අඩුපාඩු හදාගන්න. වේගෙන් කරගෙනත් යමු හොඳේ. දැන් උඩ ටික මට මකන්නව තා චුට්ටකින්. මෙව වටපස්තරෙහි නිරූපණය කරන මුළු ගොවින් ගාන මේකෙම වැඩේ ගහත හැකියි. මේකෙම වැඩේ කොට දාගන්න පුළුවන්. මුළු කියන්නේ අංශක 360ක් කියන්නේ කොච්චරයිද? දැන් අපි දන්න ඕන 30ක් කියන්නේ 15යි. 120ක් කියන්නේ 60යි. 360ක් කියන්නේ කොච්චරද බලන්න මොකද්ද බලන්න කරන්න ඕනේ? තුනෙන් වැඩි කරනවා. මොකද්ද කරන්න ඕනේ? වැඩි කරනවා. වැඩි කරනවා. කීයෙන්ද වැඩි කරන්න ඕනේ? තුනෙන්. 120ක් කියන්නේ 60යි. මට ඕන 360ක් කියන්නේ කොච්චරද කියලා බලා ගන්න. තුනෙන් වැඩි කරනවා. තුනෙන් වැඩි කරනවා. හරි ගුඩ්. 3ෙන් වැඩි කරගම වැඩි ඉවරයි නේ. මේ පැත්ත 3ෙන් වැඩි කරාම 360ක් එනවා. එහෙනම් එහා පැත්තත් 3ෙන් ගුණ කරාම මුළු පිරිස එනවා. බලන්න කීයද එන්නේ කියලා. කොච්චරයිද? 8 වරක් 3 කියන්නේ 6 වරක් 3 බලලා අග බෝලේ සෙට් කරන්න. 180යි. 180යි. හරි. අඩුපාඩු හදාගන්න. දැන් ඊටු ටික කරන්න මට මකන්න වෙනවා. ඊටු ටික කියන්නේ තව එකයිනේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා වෙන කතන්දරයක් නේද වසරකට පසු බටු වගා කරමින් සිටි ගොවීන්ගෙන් 20 දෙනෙක් එළවලු වගා කිරීම නතර කළහ. බටු වගා කරමින් සිටි ගොවීන්ගෙන් 20 දෙනෙක් එළවලු වගා කිරීම නතර කළහ. එළවලු වගා කරන්නේ නැහැ කියන්නේ ඉතින් මේ බය කරන්න ඔය හදන්නේ. එළවලු වගා කිරීම කියන්නේ මේ දැන් බටු කියන්නේ එළවලුවක් නේ නේද? ඉතින් බටු වගා කරන එක නතර කරා කියලා කියන්නේ නැතුව එළවලු වගා කරන එක නතර කළා.
ඉතින් එතන වක්‍රාකාරව කියන්නේ මුම් ආයේ බටු වගා කරන්නේ නැහැ කියන එක. බටු වගා කිරීම සම්පූර්ණයෙන් නැවැත්තුවා. ඉතින් ඒ කියන්නේ පළතුරු හරි මොනවා හරි වවා ගන්නවා ඇති. අපිට ඒක අදාළ නැහැ. ඒකට කොහොම හරි මෙතන වෙන දේ තමයි මේ බටු කියන තැනින් ප්‍රමාණය අඩු වෙනවා. 20 දෙනෙක්ට අදාළ ප්‍රමාණයක් අඩු වෙනවා. එතකොට අන්න අනිත් පැත්ත හොඳේ. දැන් අංශකේනේ අපේ අවුල තියෙන්නේ. අපි දන්නවා දැන් මෙන්න මේ සම්බන්ධතා ගොඩාක් දන්නවා. ඒක අනිත් පැත්තට ඕනනම් හිතට හැකිනේ. 15ක් කියන්නේ 30යි. සරලම අවස්ථාව ගන්න. හරි. එහෙනම් 20ක් කියන්නේ කොච්චරයිද කියලා හොයාගන්න බැරිද? අපෝ පුළුවන් නේ. හරි. එතකොට 20 දෙනෙක් මේක නවත්තලා කියලායි කියන්නේ. බලමුකෝ මොකක්ද අහන්න කියලා. එතකොට මෙන්න මේ කෝණේ චුට්ටක් අඩු වෙනවා. හරි. මේ කෝණේ අඩු වෙනවා. එහෙම කියලා මේකෙන් වැඩි වෙන්නේ නැහැ. වට්ටක්ක වලින් වැඩි වෙන්නේ නැහැ. නැතුව බෝංචි වලින් වැඩි වෙන්නෙත් නැහැ. බණ්ඩක්ක වලින් වැඩි වෙන්නෙත් නැහැ. ඒක තේරුම් ගන්න. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? මේ වගා කිරීම අතාරින 20 දෙනා මේව වගා කරන්නේත් නැහැ කියන්නේ එළවලු වගා කිරීම සම්පූර්ණයෙන් අතාරලා දානවා කියලානේ කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මෙන්න මෙතන හිඩසක් තමයි එන්නේ. හරි? මම අතු පාටින් පෙන්නන්නම්. පොඩි හිඩසක් තමයි තියෙන්නේ. මොකෙන්වත් අඩුවීමක් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ කෝණයක් බටු වලින් ඉවත් වෙනවා. ඒ කියන්නේ මේක සමහරට පළතුරු වෙන්න පුළුවන්. හරි? එහෙම කියලා මේ කෝණේ මෙතෙන්ට එන්න එහෙම එකක් වෙන්නේ නැහැ. මේගොල්ලෝනේ තිබ්බා ගයන් එහෙම තියෙනවා. මෙයා 130යි, මෙයා 30යි, මෙයා 90යි. හරි. වෙනස් වූ දත්ත සලකා ඇඳ ඇති නව වටපස්ථාරයක බටු වගා කරන ගොවීන් නිරූපණය කෙරෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කොච්චරයිද කියලා අහනවා. දැන් බටු වගා කරන කෝණය කොච්චරයිද කියලා යන්න. මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නේ? කවුරු හරි. මොකද්ද කරන්න ඕනේ? මොකද්ද මේ වෙලාවට ගන්න පියවර? මෙච්චරක් අඩු වුණා. දැන් මේ මුලින් තිබ්බේ කොච්චරක්ද? මුලින් මුලින් බටු කෝණේ කොච්චරයිද? 120. දැන් 20 දෙනෙක් ඉවත් වෙනවනේ වැඩෙන්. 20 දෙනෙක් කියලා කියන්නේ කොච්චර කෝණයක්ද කියලා හොයාගමු. හරි? 20 දෙනෙක් කියලා කියන්නේ කොච්චර කෝණයක්ද කියලා හොයාගෙන ඒ කෝණය 120න් මොනව කරමුද? අඩු කරමු. දැන් මෙතනින්ම බලන්නේ අර මම කියපු එකෙන් දැන් කියන්න මට මේකට උත්තරය හොයාගන්න. හරි මේකට උත්තරය හොයාගන්න අඩු කරන්න ඕන. ඊට ඉස්සෙල්ලා අර අඩු වෙච්ච ප්‍රමාණය හොයාගන්න පාවිච්චි කරන්න ඕන මේ රවුන්ඩ් කරලා තියෙන සම්බන්ධතාවයද නැත්නම් යට එකද? යට එකයි. දැන් අපිට ප්‍රශ්නයක් තියෙන්නේ කෝණයනේ. කෝණය නම් වගේ ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේ තියෙන එක දකුණු අත පැත්තට දාගන්න. එහෙනම් මේක තමයි දැන් පාවිච්චි කරන්න ඕනේ. හරි කරන්න බලන්න. මම මේ ටිකම කරනවා අපිට ඕනේ මෙන්න මේ සම්බන්ධතාවය විතරයි. මම හදන ගම බලන් ඉන්න එපා. ඔයාලා හදන්න ඊට පස්සේ අඩුපාඩු කතා කරගමු අපි. Good. හරි බලමු අපි. එතකොට මෙන්න මේක තමයි සම්බන්ධතාවය. 15ක් කියන්නේ මෙච්චරයි. අච්චරකට මෙච්චරයි එකෙන් අපිට වැදගත් එක. අපේ ප්‍රශ්නේ තියෙන පැත්ත දකුණු අත පැත්තේ තියෙන එක තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් අපිට ඕනේ 20ක් කියලා කියන්නේ කොච්චරක්ද කියලා බලා ගන්න. කොහොමද ඒක කරන්නේ? දැන් 15 20 කරන්න බෑනේ ළමයි. 15 20 කරන්න බෑ. හැබැයි 5ක් හදාගෙන 4ෙන් ගුණ කරලා 20 කරගන්න පුළුවන්. මේ පැත්ත කීයෙන් බෙදමුද අපි දෙපැත්තම? 5ක් හදාගන්න. ඔකේ. දැන් 20ක් නෙවනේ 15 20 කරන්න බෑනේ. 15 මුලින් 5ක් කරලා ඉමු. 5ක් කරගන්න පුළුවන් කීයෙන් බෙදුවොත්ද? 3ෙන් බෙදුවොත්. එහෙනම් මෙහෙනුත් මේකත් 3ෙන් බෙදලා මේකත් 3ෙන් බෙදමු. එතකොට එනවනේ අපිට සම්බන්ධතාවයක්. දැන් 15ට 3 5යිනේ. 5ක් කියලා කියන්නේ අංශක 10යි කියලා. 30 3ෙන් බෙදුවම 10යි. 5ක් කියන්නේ 10යි. අන්න දැන් පුළුවන් අපිට 20ක් කියන්නේ කොච්චරක්ද කියලා හොයාගන්න. මොකද්ද කරන්න ඕන?
මොකද කරන්න ඕනේ? මේ 5 4ෙන් ගුණ කරමු. මේ පැත්තත් එතකොට 4ෙන් ගුණ කරමු. අන්න දැන් උත්තරයක් එනවා. අංශක 40ක්. එහෙනම් 20ක් කියලා කියන්නේ ඔය ඔව් 20ක් කියලා කියන්නේ 40යි. ඒ කියන්නේ මේ බටු වගා කරනකින් ඉවත් කරපු කෝණය අංශක 40යි. මුලින් තිබ්බ කෝණය 120යි. එහෙනම් දැන් තියෙන කෝණය හොයාගන්න මොකක් කරානම් හරියද? මේ 120න් ඔය 40 මොනව කරනවද? අඩු කරනවා. එතකොට 120න් 20ක් අඩු කරොත් 100යි. තව 20ක් අඩු කරන්න ඕනේ. එතකොට කීයද? 80යි. ඒ කියන්නේ නව කෝණය අංශක 80යි. මෙන්න මේ කෝණය අංශක 80ක් විදිහට තමයි දැන් ඉන්නේ. එහෙනම් බටු අංශක 80යි. ඔන්න රෝම ඉලක්කම් 4ට උත්තරේ දැන් අපි දෙනවා. මේ හදලා තියෙන්නේ රෝම ඉලක්කම් 4. හරි. මේ විදිහටම ක්‍රම ටික පාඩු විභාගෙදිත් දාන්න වෙනවා. හරි. අඩුපාඩු හදාගන්න. මේ තුන්වෙනි එකම කරනවා. එතකොට ඔක්කොම 120ක් මුලින් තිබ්බා. හරි. ඉවත් වීම අපි තමයි හෙව්ව මේ 40 ඉවත් වීම 40යි. දැන් අංශක 80ක කෝණයක් තියෙනවා බටු සඳහා. හරි. ආරම්භයක් විදිහට මම තෝරගත්තේ මේ දෙවෙනි ප්‍රශ්නේ. මොකද පළවෙනි ප්‍රශ්නේ අපි 11 D එකට මම භාග ටික ඔක්කොම කරලා ඉවරයි. එතකොට 11 D කියලා එකක් නැහැනේ. ඔක්කොමලා දැන් ජොයින් වෙලා ඉන්නේ. හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ ඊළඟ සතියේ එහෙම කෑලි කෑලි ඉවරයක් කරගමු. රූප සටහනේ තියෙනවා ABCDE කේන්ද්‍රික ඛණ්ඩිකුත් තියෙනවා ඍජු කෝණාශ්‍රයක් හෝ සමචතුරාශ්‍රයකුත් තියෙනවා. ආයේ කියනවා ABDE කියන ඍජු කෝණාශ්‍රයක් කියලා. හරි රූපය අඳ ගන්න ඇති නේද වෙලාව? ඔන්න ඔය වගේ රූපයක් තමයි තියෙන්නේ. ඒ දී ඇති රූපය ABDE ඍජු කෝණාශ්‍රාකාර කොටසකින් සහ කේන්ද්‍රික කෝණයේ අංශක 45ක් වූ BCD කේන්ද්‍රික ඛණ්ඩයක ආකාරය වූ කොටසකින් සෑදුණු වත්තක්. මේක වත්තක් කියලා තමයි කියන්නේ. හරි. දල සටහනක් BD කියන 14යි කියලා තියෙන එක රූප සටහනෙත් දාලා තිබ්බා. එහෙනම් අපිට ඒක නැවත බලන්න අවශ්‍ය නැහැ. පහක් දැක්කන ගණනය කිරීම වලදී 5 වලගේ 7න් 22යි කියලා ගන්න. හරි. ප්‍රශ්න කියවනවත් එක්කම රූප සටහනේ ඒ අහන දේවල් ටික තියෙනවා නම් නැවත ඒවා අපි බලන්න ඕනේ නැහැ. දැන් ප්‍රශ්නේ ආයේ නැවත කියවන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හරි. ඔය ඉලක්කම් ටික බලලා වැඩේ කරගෙන යන්න තියෙන්නේ. එතකොට තේරෙනවා මේකේ වෘත්ත කෑල්ලක්. කේන්ද්‍රික කඩලා ගත්ත කෑල්ලක් කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඔය කතර දාලා තියෙන ප්‍රදේශයේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. මේ වර්ග බල 6 පරිමිතිය 6 නේද? අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද ඔය වගේ සෙල්ලම් තමයි අහන්නේ. ඉතින් ඒවට ලෑස්ති අපි යමු පළවෙනි එකට BCD කොටසේ වර්ගඵලය. BCD සරලයි. මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක අපි දන්නේ සම්පූර්ණ එක නම් දන්නවා 5R වර්ග කියලා. එහෙනම් අපි පළවෙනි එකට උත්තරේ මෙහෙම පටන් ගන්නවා. ඔය හැඩේ චූටියට අඳිනවා.
හරි එතකොට ඒක අපිට හොඳයි චූටියට නිකන් පෑනෙන් මේ පොඩි කොටු දෙකක් විතර ඊට පස්සේ හිවාපා කියලා පොඩි මාතෘකාවක් අපිම දාගන්නවා ඒක අපේ වාසියක් හරි දැන් අපි ලියනවා සම්පූර්ණ වෘත්තයක නම් 5r වර්ගය නමුත් දැන් සම්පූර්ණ එකක් නැහැ 360න් 45ක් තමයි ඉන්නේ 360න් 45ක කෝණයක් සම්පූර්ණක 360යි 360න් 45ක් ඕනනම් මේකම මෙතන ඉස්සරහින් ලියන්න පුළුවන් නමුත් අපි මේක සරල කරලා ගමු පැත්තක ෂේප් එකේ මේක සමහරුන්ට හොඳටම පාඩම් මේ කීයෙන් එකද මේ තියෙන්නේ නැත්තම් කපාගෙන යන්න මේ මතක තියාගන්න හොඳේ 45 90 ඕවා මතක තියාගන්න පස්වරක් ගත්තොත් පස්වරක් 9 45යි පස්වරක් 7 35යි පස්වරක් 2 10යි එතකොට 9 වරක් වලට 62 තියෙනවනේ 9 වරක් 1යි 9 වරක් කීයද 8යි ඒ කියන්නේ මේ 360න් 45 කියන්නේ 8න් 1 කියන එක හරි 8න් 1 කියන එක තමයි 360න් 45 කියලා කියන්නේ එහෙනම් මේ 8න් 1ක කොටසක් තමයි මේ තිබිලා තියෙන්නේ 8න් 1යි 5r වර්ගය 5 කියන්නේ 7න් 22 r වර්ගය කියන්නේ මෙතන අරය කීයද 14මනේ මේ එන්නේ නේ අරය කීයද 14යි 14 වරක් 14 r වල වර්ගය හැමතිස්සෙම වර්ගය කියන එක ඕන ওই විදිහටම ලියාගන්න දැන් අපි ඕක සුපුරුදු කැපිලි වලට යන් 7 වරක් 1යි 7 වරක් 2යි දෙවරක් 1යි දෙවරක් 4යි උඩයට කපන ලස්සනට ඊළඟට දෙවරක් 2යි දෙවරක් 11යි වරකට උඩයට ඩබල් බැගින් කපන්න දෙවරක් 1යි දෙවරක් 7යි හරි ඔන්න ඔහම කපාගෙන ගියා 7 වරක් 1යි 7 වරක් 2යි දෙවරක් 1යි දෙවරක් 4යි ඊට පස්සේ දෙවරක් 2යි දෙවරක් 11යි දෙවරක් 1යි දෙවරක් 7යි යට ටික ඔක්කොම කැපිලා යනවා කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ ඒ කියන්නේ එකක් තමයි ඉතුරු වෙන්නේ එක් වරක් එක කියන එක අපි කොහොමද දාන්නේ නැහැ උඩ ගත්තොත් එක් වරක් 11 11යි 11 වරක් 7 77යි කියලා එනවා 77යි මොනවද වර්ගඵලයක් වාපා එකක් හොයන්න එතකොට අපිට ඒ අදහස් තියෙන මාතෘකාව තියෙන නිසා වර්ග මොනවද මීටර වර්ග මීටර හොඳයි කතන්දරය යන්නේ මීටර වලින් වර්ග මීටර රෝම ඉලක්කම් 1 තර හදිස්සියට සමහරව වර්ග සෙන්ටිමීටර කියලා දාලා තියෙන බැරි කමක් නැහැ විදුර දැන්ද ජොයින් වෙන්නේ විදුර දැන්ද නැගිට්ටේ විදුර මයික් ඔන් කරගන්න බෑ මාරු සෙට් එක හරි ඊළඟ රෝම ඉලක්කම් 2ට යමු ඊට කලින් ඒගොල්ලෝ විස්තරයක් කියනවා ABDE කොටසේ වර්ගඵලය ABDE ඒ කියන්නේ මෙන්න මේ ඉරිගහලා තියෙන එක ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය මොකක්ද කියන්නේ BCD කොටසේ වර්ගඵලය මෙන් 4 ගුණයක් මේකේ වර්ගඵලය මේ කතර දාපු කොටසේ වර්ගඵලය වගේ 4 ගුණයක්ලු මෙයා දැන් මේකේ වර්ගඵලය අපි හෙව්වා 77යි කියලානේ මෙන්න මෙයා 77යි කියලා දැන් ඕකේ වෙලා තියෙන්නේ එහෙනම් 77 වගේ ඒව කොච්චරද මේකේ වර්ගඵලය 77 ඒවා 4ක් 77 ඒවා 4ක් එහෙනම් 77 ඒවා 4ක් බැලුවා නම් වැඩේ හරි හරි එහෙනම් මේකේ වර්ගඵලය වෙන්නේ 77 ඒවා 4ක් දැන් අපි රෝම ඉලක්කම් 2කටනේ උත්තරේ ලියන්න යන්නේ AB වල දිග තමයි අහන්නේ මෙන්න මේකේ දිග තමයි අහන්නේ ඒකේ දිග අහන්න තමයි ඔය හින්ට් එකක් දීලා තියෙන්නේ එහෙනම් අපි මෙහෙම ලියනවා AB නැත්තම් මේ එහෙම ලියන්න ඕනේ නැහැ මෙන්න මේ හැඩය ඇඳනම් හරි ඍජු කෝණාශ්‍රයක් මෙහෙම චූටියට ඇඳලා හි වාපා හරි ඍජු කෝණාශ්‍රය මේ අඩුවල් තියලා දෙන එකක් නෙමෙයි හොඳේ නිකන් ඔහේ පෑනින් අපේ අදහසක් යන්නේ හි වාපා සමානයි 77 වරක් 4 මට කියන්න උත්තරේ කීයද කියලා කීයද 4 වරක් 7 28න් 8යි දෙකක් ඉතුරුයි 4 වරක් 7 ආයි 28යි 28යි 2යි 308යි 308යි වර්ග මීටර 308යි දැන් ඕකෙන් පුළුවන් වෙයි අපිට ඔය අහන එකට උත්තරයක් හොයාගන්න අහන්නේ අපිට AB කොච්චරයිද කියලා ඒ කියන්නේ මම x කියලා දාගත්තා
දැන් මේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලයනේ. ඍජුකෝණාශ්‍රය වර්ගඵලය හොයන්න වෙනම ක්‍රමයකුත් අපි දන්නවා. 14 වරක් දිගනේ. මෙයා පල්ල නම් පල්ල දන්නව දිග දන්නේ නැහැ. 14 වරක් මෙම අගය සමාන වෙන්න ඕනේ මෙයාට. අන්න ඒ තර්කයෙන් අපි ඒ විදිහට ලියනවා. දැන් AB වල දිගනේ අහන්නේ. හරි? ඔන්න එන AB හි දිග තමයි මේ හොයන්න යන්නේ. පොඩි ටොපික් එකක් ඔය විතර දාගන්නවා. ඊළඟට අපි ලියනවා 308. දැන් අර මේ වගේ සමීකරණයක් ගොඩනගන කොටත් දන්නේ නැති එක වම් පැත්තෙන් ලියා ගන්න. දන්නේ නැති එක ඉන්නේ මෙයා. හරි? එයා වම් පැත්තෙන් ලියා ගන්න. එතකොට මේකේ වර්ගඵලය 14 වරක් x වෙන්න එපයි. 14 වරක් x 14 වරක් x 14 වරක් x නැත්නම් x වෙනකොට 14 වරක් ab කියලා ලියන්නත් පුළුවන්. එහෙනම් 14යි x අපි x කියලා දාගත්තා කාටද x කියලා දාගත්තේ කාටද ab පාදෙට. හරි 14යි x සමාන වෙන්න ඕන 77 වරක් 4 ඒ කියන්නේ 308ට. දැන් x නේ තනි කරගන්න ඕනේ දෙපැත්තම කීයෙන් බෙදමුද? x නේ ඕනේ 9 කරදරයක් 14 දෙපැත්තෙම බෙදමු. එතකොට එයා අයින් වෙලා යනවා. 17ට 14 කැපිලා x වලට උත්තරයක් එන්න මේ හදන්නේ. ඒක තමයි අපේ උත්තරේ. බාන සුළු කරාම එකපාර බැරි නම් දෙවරක් චක්‍ර වලට කපන්න. දෙවරක් 7 14යි, දෙවරක් 15 30යි, දෙවරක් 4 8යි. හරි? දැන් ආයෙ හතරක් වලට බලන්න. 2යි. හතරක් 1යි, හතරක් 2 14යි, ආයෙ 2 14. ඒ කියන්නේ 22ක් කියලා එනවා. මොනවද ඒකක? 22යි මොනවද? මීටර 22යි කියලා එනවා. අඩුපාඩු හදාගන්න. රෝම ඉලක්කම් 3ට ඊළඟට යන්න තියෙන්නේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතේ මයික් ඔන් කරලා ඈ. දැන් සමහර පාඩම් පිටින් එක එක කේස් ඇති නේ නොදන්න පාඩම් ඇති ඔය සමහර පාඩම් ගොඩක් ඒවා මම දාලා තියෙන YouTube එකේ ගිහිල්ලා ඒවා බලලා නොදන්න ඒවා තියෙනවා නම් එක්ක මට කෙලිම මැසේජ් එකක් දාන්න නැත්නම් එතනම කමෙන්ට් එකක් විදිහට හරි කමක් නැහැ දාලා ඒ නොදන්න ඒවා මගෙන් අහගන්න. දැන් මේකත් දානවා මේ පාඩමත් දානවා රෙකෝඩින් වෙනවනේ. හරි ඒ දාන්නේ ඔයාලගේ වාසියට ඩේටා කපාගෙන දාන්නේ නැවත ඔයාලට බලලා මොකක් හරි අදහසක් ගන්න පුළුවන් නේ කියලා හිතලා. හරි දැන් ජොයින් වෙලා ඉන්නේ බලන්න ඔයාලගේ 11 කී දෙනෙක් ඉන්නවද කියලා. ඒකට ඉන්නේ කීයද? 6ක් 7ක් නේ ඉන්නේ. 6යි. දැන් එක්කෙනෙක් පොත පෙන්නන්න කිව්ව ගමන් මේ වුණා. හරි ඉතින් වැඩක් නැහැ ඉතින්. හරි ඒ සිහිනේ දකින්න දැන් O level ජයගෙන නේද හොඳ විෂයන් වලින් A level කරලා ගොඩ යන්න පුළුවන් ඒ සිහිනයක් දකින්න. සිහිනේ දැකලා මේක ගොඩ යන්න try කරන්න. නැත්තම් මොකද්ද කරන්නේ නේද? හරි දැන් කොරෝනා කියලා නෑ කොරෝනා කියන එක ඔයාලට මාර වාසියක් හොඳේ විභාගේ මාරම ලේසි වෙනවා හරි ඒක ඒ විභාගයෙන් ඔයාලට බැරි නම් හොඳ රිසල්ට් එකක් ගන්න මාර අපරාධයක් ඒක මේ ලැබිච්ච chance එක ගන්න හරි නැවත ගණිතයේ පේපර් එකක් ලබන අවුරුද්දේ කරන්න හිතන්න එපා ඒක මාර අමාරු වෙනවා ලබන අවුරුද්දේක දැන් ලව් ගණක එහෙම සමායට අමතක වෙලා ඇති ලව් ගණක පැහැදිලි කිරීමක් මම දාලා තියෙනවා. ඊයේ පෙරේද දැම්මේ බලන්න ගිහිල්ලා. හරි. දැන් න්‍යාස පාඩම කියනවාද? මොකද පුතේ? න්‍යාස පාඩම. න්‍යාස අවුල්ද? ඔව් සර්. න්‍යාස කරමු අපි. හරි ඒ වගේම තියෙනවා යෝජනා කරන්න. හරි. එතකොට අපිට කරත හැකියි. දැන් අද අපි ආරම්භයක් විදිහට මම මේක ප්ලෑන් කරලම ප්ලෑන් එකක් මත යන නිසා මට ඕනේ මේ ටික ඉවර කරන්න. නිසා අද අපි ඔක පටලගෙන නැතුව ඉමු ලබන මේ දවසේදී න්‍යාස එහෙම කොටසක් න්‍යාස වලට මම පාඩමක් දාලා නැහැ මම එක්ක රෙකෝඩින් එකක් කරලා දාන්නම් නැත්නම් මේ විදිහේ සෙෂන් එකකදී න්‍යාස කරලා දාමු න්‍යාස වලින් පොඩි කොටසක් තමයි එන්නේ හරි රෝම ඉලක්කම් 3ට යමු එකම අකනවා මම හරි න්‍යාස වල කේස් එක තියෙන ಗುಣ කිරීමේදී නේ ඇත්ත කියන්නේ ඔව් සර් අපි ඒ කොටස ටාගට් කරලා කරමු දවස්. හරි රෝම ඉලක්කම් 3 බලන්න DC චාපයේ දිග අහනවා. DC චාපයේ දිග බලන්න දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නේ අහුවෙච්ච ඒවා නෙමෙයි තියෙන්නේ.
DC චාපයේ දිග. ඉතින් DC චාපයක් අපි දන්නේ සම්පූර්ණ වෘත්තයක් නම් දන්නවා 2πr කියලා. ඉතින් සූත්‍රය දාගන්න බය නැතු 2πr. හැබැයි ඉස්සරහට එන්න ඕන භාග සංඛ්‍යාව. ඒ භාග සංඛ්‍යාව හොයාගන්නේ කෝණයෙන්. දැන් අපි මේ අර ගාන පටන් ගන්නකොටම 360න් 45ක් කියන්නේ කොච්චරයිද කියලා සරල කරලා ගත්තා. 8න් එකක් කියන එක තමයි 360න් 45ක් කියලා කියන්නේ. එහෙනම් 8න් එකෙන් මෙන්න මේ සූත්‍රයේ ಗುಣ වෙන්න ඕනේ. එතකොට තමයි ඔය අදාළ කෑල්ල එන්නේ. එහෙනම් 8න් එක ಗುಣ කිරීම 2πr 5 කියන්නේ 7න් 22 r කියන්නේ 14. සූත්‍රය අපි අදා ගන්නවා. දැන් උඩ යට කපමු අර ඉස්සෙල්ලා වගේම ජොලි වැඩක් තියෙනවා. 7 තොග පිටින් කපලා දාමු. 4ක් 1යි 4ක් 2යි. ඊළඟට කීයක් දෙන්නේ? 83ක් එන 83ක්. 44යි 44යි 55යි 55යි 65යි 69යි 79යි 80 කීයක් දෙනව කිව්වේ? හොඳට චෙක් කරන්න. 44 කීයක් දෙන්නේ? ඕන වටයක් යක් 22යි 33යි 43යි ඊළඟට 47යි 47යි 57යි 67යි 69යි 69යි 79යි 81 82 83 84 එහෙමද? කීයද? 22යි 33යි 33යි 43යි 43යි 47යි 49යි 49යි ඊට පස්සේ 59 69 69 79 80 81 82 83යි නේ? හරිද? හරිද? හරිද 83යි මොනවද? පරිමිතිය මීටර 83යි. හරි. ඒ ගාන අපි ඉවර කරමු. ඊළඟට අපි යමු දැන් 2015 ඉවරයි 2016 ඉවරයි 2017 ඉවරයි 2018 2018 දෙවනි ප්‍රශ්නට යමු. 18 නෑනේ. 18 නෑ මං එවල තිබ්බනේ මං එවල තිබ්බා ඔයාලට WhatsApp group එකට. මං දැන් පොඩි වෙලාවකට පෙන්නන්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. නැත්නම් ටක් ගාලා group එකෙන් ගන්න. උඩට ගිහිල්ලා. දැන් උඩට ගිහිල්ලා තියෙයි. ඊයේ රෑ ආවේ. එන්න මේ වේග කාල ප්‍රස්ථාරයක් තියෙන. ටක් ගාලා ප්‍රස්ථාරය ඇඳගමු. පාඩම් ගොඩක් අද මේ පොඩි වෙලාවෙන් ඕකේ වෙනවා. දුර කාල ප්‍රස්ථාරයක්. එතකොට ඒකේ අනුක්‍රමණයෙන් නැත්නම් ඔය ඇදහිලි වලින් කියවෙන්නේ වේගය ගැන. නැත්නම් y බෙදීම x අනුපාතයෙන් කියවෙන්නේ මොකද්ද? වේගය ගැන. ප්‍රස්ථාරය ඇඳ ගන්න ඉක්මනට මාත් දැන් අඳින ගමන් ඉන්නේ. අතර පේපරෙත් හොයාගන්න බලන්න. වැඩි වෙලා මම ස්ක්‍රීන් එකේ පේන්න තියන්නේ වයිට් බෝඩ් එකට දෙන්න වෙනවා කැමරාව. රූපය ඇඳ ගන්න ටක් ගාලා ඔය හැඩය එන විදියට. ඕක ඉරියන් දැන් ඉන්න වෙලාවේ රූපය ඇඳ ගන්න ළමයෝ.
හරි සර්. හරිනේ. උඩට එතකොට යනවා 16ක් 12ක් විතර වෙනකන් ඕන වෙනවානේ. ප්‍රශ්න ටික ලියා ගන්න ඕනද? අසරේ ලියා ගන්න ඕනේ නැහැ. අයි ප්‍රශ්න පොතේ නැද්ද? ඔය ප්‍රශ්න මම දාලා තියෙනවා පුතා මේ ලියා ප්‍රශ්න ලියා ගන්න නම් ඕනේ. පේපරේ නැත්තම් ලියා ගන්න ඉතින්. ඔව් සර් පේපරේ නෑ. එහෙනම් ටග් ගාලා ලියා ගන්න. නෝට් එකක් දාගන්න. මම ගෲප් එකකටත් දාලා තියෙනවා හොඳේ. ඉන්ටර්නෙට් තියෙනවා නම් ඕනට print කරගන්න. ඒ වගේ දේවල් කරන්න. ඒකට දැන් අපි යන්නේ මේ දුර කාල ප්‍රස්ථාර වලට අපේ තියෙන එක එක ගැටලු ටික විසඳ ගන්න. මම රූපය ඇඳලා ඉවරයි. ඔයාලත් ඉවර ඇතිනේ. බලමු අපි. දැන් ඔය වගේ ප්‍රස්ථාරයක් තමයි තියෙන්නේ. මොකද්ද මේක කියන්නේ කියලා බලන්න. දැන් මේ දුර ගමන් කරන දුර කාත් එක්කද? කාලයත් එක්ක. එතකොට පළවෙනි මිනිත්තු 30 දී යා කිලෝමීටර 6ක් ගියා කියන එක තමයි මේකේ අදහස. එතකොට මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට එන විදිය බලන්න. හරි? මෙන්න මේ චුට්ට වැඩි වීගෙන තමයි එන්නේ. ඒ කියන්නේ මේක නිකන් හරියට කාලයත් එක්ක දුර ක්‍රමක්‍රමයෙන් වැඩි කරගන්නවා. හරි බිඳුවේ ඉඳලා වැඩි කරගෙන එනවා. මෙන්න මේ ඇලේට අපි කියනවා දුර බෙදීම කාලයෙන් එන උත්තරය කියලා. හරි? දුර කාල ප්‍රස්ථාරයක මේ ඇලෙන් මෙහෙම හැඩයක් තියෙනවා නම් මේකේ තේරුම තමයි y බෙදීම x. ඒ කියන්නේ දුර බෙදීම කාලය තමයි මේකේ අදහස් වෙන්නේ. මේ ප්‍රශ්නෙට අදාළ නොවෙන්න පුළුවන්. නමුත් ඔයාලට මේ පාඩමක් කරගන්න. දුර බෙදීම කාලය. දුර බෙදීම කාලය කියන්නේ මොකද්ද? වේගය. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් මේ ඇල එකෙන් y බෙදීම x කියන්නේ දුර බෙදීම කාලයෙන් කියවෙන්නේ ඒ කාලයේදී වේගය. කියන්නේ වේගය ක්‍රමක්‍රමයෙන් වේගය වැඩි කරගෙනද නියතව තියාගෙනද කියලා බලන්න. වේගය කියන්නේ මෙන්න මේ කෝණය. මේ එකම කෝණයකින් එන්නේ. හරි? වේගය වැඩි කරගෙන එනවද නියතව තියාගෙන එනවද? මේ කෝණය නියතයි නේ හැමතැනම. මෙතනත් කෝණය නියතයි. මෙතනත් කෝණය නියතයි. එකම වේගයක් සහිත වෙනවා කියන එක. එකම වේගයක් සහිතව කාලයත් එක්ක දුර වැඩි කරගනිමින් එනවා ඉස්සරහට. හරි? එතකොට වේග කාල ප්‍රස්ථාරයක් තිබ්බනවා.
දුර කාල ප්‍රස්ථාරයක් නෙමෙයි වේග කාල ප්‍රස්ථාරයක් තිබ්බනම් මේකට අපි කියනවා ත්වරණය කියලා. හරි? ඒ කියන්නේ ඇක්සලරේට් කරන ප්‍රමාණය. හරි? ඒ විදිහට වෙනස් වෙනවා. දැන් මෙතන බලමු මොනවද අහන්නේ මෙතන දුර කාල ප්‍රස්ථාරයක් නේ තියෙන්නේ. එතකොට මෙන්න මෙතනින් අදහස් වෙන්නේ මොකද්ද? දැන් මේ මිනිත්තු 30 දී මෙයා කිලෝමීටර් 6ක් ගිහිලා තියෙනවා. නමුත් මිනිත්තු 50ක් වෙනකොටත් කිලෝමීටර් 6යි ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සයා මෙන්න මේ 30 වෙනි මිනිත්තුවේ ඉඳලා 50 වෙනි මිනිත්තුව වෙනකම් මොනව කරගෙන ඉන්නවද? සුට්ටක්වත් යන්නේ නැහැ. කොහේ හරි ගමනක් යනවා නිකන් වාහනේ නවත්තගෙන රෙස්ට් කරනවා වගේ එකක් කරන්නේ. ඔහේ එතෙන්ට වෙලාම කාලය ගත කරනවා. හරි? දිවාහාරය ගන්නවා මොකක් හරි එකක් වෙන්න පුළුවන්. ඒක නිසා දුර වෙනස් වෙන්නේ නැහැ. දුර නියතව තියෙනවා. ඊට පස්සේ මෙතන ඉඳලා නැවත ගමන ආරම්භනවා වගේ එකක් තමයි පේන්නේ. නැවත දුර වැඩි කරගන්නවා කාලයත් එක්ක. ඒ කියන්නේ යම්කිසි වේගකින් ගමන් කරනවා නියත වේගකින්. හරි. දැන් මොනවද අහන්නේ කියලා බලමු. දැන් අදහස පැහැදිලි. ශිෂ්‍යයා අතරමඟ නැවතී සිටි කාලය කොහොමද? ආයකට උත්තරේ කියවුණා දැන් මගේ අත. මට කියන්න කොච්චර කාලයක්ද? ශිෂ්‍යයා අතරමඟ නැවතී සිටි කාලය. 30 තප්පර 20යිද මිනිත්තුද? මේ මිනිත්තු. එතකොට 50 වෙනි විනාඩිය වෙනකන් 30 වෙනි විනාඩියේ ඉඳලා 30 වෙනි මිනිත්තුවේ ඉඳලා 50 වෙනි මිනිත්තුව වෙනකන් මිනිහා එක තැන. එහෙනම් මේ දෙකේ වෙනස ඕන බලන්න. 50න් ටිකක් අඩු කරන්න. 20යි. මිනිත්තු 20ක් මෙයා කොහෙවත් ගමන් කරන්නේ නැහැ නිකන් ඉන්නවා. එහෙනම් රෝම ඉලක්කම් එකට උත්තරේ මිනිත්තු 20කි. මිනිත්තු 20ක් තමයි මෙයා කොහේ ඉන්නේ කොහෙවත් යන්නේ නැහැ. එතකොට 50න් 30ක් අඩු කරලයි උත්තරේ ගන්න. 30 වෙනි විනාඩිය වෙනකම් මෙයා ගමන් කරානේ. නැවතලා හිටියේ 50න් 30ක් අඩු කරාම එන උත්තරේ. දෙවැනි එක. ඔහු පළමු මිනිත්තු 30 දී ගමන් කළ වේගය අන්න වේගය අහනවා. මං කිව්වා මෙන්න මේ වගේ ඇල දිගක් එනකොට හරි මේ රේඛාව ඇල වෙනකොට මෙහෙම යම්කිසි කෝණකින් ගමන් කරනවා කියන්නේ ඒ කෝණේ තේරුම තමයි වේගය කියන්නේ. වේගය එන්නේ කොහොමද? ඒ දුර කාලයෙන් බෙදුවහම. හරි? එතන මෙතන බිඳුවේ ඉඳලා ගියේ. එතකොට බිඳුවේ ඉඳලා දුර ගත්තොත් එහෙම 6ක්. දුර 6ක් කිලෝමීටර් 6ක් ගිහිලා තියෙනවා. ඒ කිලෝමීටර් 6 ගන්න කාලය ගත වෙලා තියෙනවා මිනිත්තු 30ක්. එහෙනම් මිනිත්තු 30කදී කිලෝමීටර් 6ක් ගිහිලා තියෙනවා. දැන් මේ සමීකරණයට දාලා තියෙන්නේ. හරි මේ රූප සටහනේ දාගන්න මේක පැහැදිලි නැත්නම් මෙන්න මේ වගේ ඇල දිගකින් කියවෙන්නේ y බෙදීම x. ඒ කියන්නේ y අක්ෂය බෙදනවා x අක්ෂයෙන්. y අක්ෂයේ විදිහට ඉන්නේ දුර. එහෙනම් දුර කාලයෙන් බෙදුවනම් හරි. එතකොට එනවා මොකද්ද? ඒ ඇල උසට අදාළ වේගය. මෙතනත් තියෙනවා මේ වගේ එකක්. මෙතනෙත් සූත්‍රය ඕක තමයි. හරි? ඇල වෙලා යනකොට යම්කිසි කෝණකින් ගමන් කරනකොට ඒකට අපි කියනවා වේගය කියලා. උතන වේගය වෙන්නේ දුර බෙදීම කාලය නිසා. හරි? ඒක නෝට් කරගන්න රූප සටහනේම. දැන් අහන්නේ මේ පළවෙනි මිනිත්තු 30 දී වේගය කොච්චරයිද කියලා. ඉතින් මේ සමීකරණයට දාන්න දුර කාලයෙන් බෙදන්න. දුර වෙන්නේ කිලෝමීටර් 6යි. කාලය වෙන්නේ මිනිත්තු 30යි. හරි? එතකොට මිනිත්තුවට කිලෝමීටර වලින් උත්තරයක් එයි. දැන් මේක අහන්නේ පැයට කිලෝමීටර වලින්. එතකොට චුට්ටක් හිතන්න තියෙනවා. මොකක් කරගන්න ඕනද පුතා? අහන්නේ උත්තරේ පැයට කිලෝමීටර වලින් බලන්න අග. අහන්නේ පැයට කිලෝමීටර වලින්. අපි ගාව තියෙන මිනිත්තු ගැන. හරි? හොඳට බලන්න රෝම ඉලක්කම් දෙක හදන විදිය. අපෙන් අහන්නේ වේගයක් නේ. වේගයක් අහනකොටම ඔයාලට මතක් වෙන්න ඕන වේගය කියන්නේ දුර බෙදීම කාලය. එතකොට මෙන්න මේ කාල සීමාව ඇතුළත තමයි අහන්නේ. එතකොට ඒ කාල සීමාව ඇතුළත දුර කියලා කියන්නේ කිලෝමීටර 6ක්. ඒක කිලෝමීටර වලින් තියෙන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ උත්තරෙත් අහන්නේ කිලෝමීටර වලින් තමයි. හැබැයි මොන කිලෝමීටරද? පැයට කිලෝමීටර වලින් අහන්නේ. දැන් මිනිත්තු දානකොට මෙතන කාලය දානකොට අපිට දාන්න වෙන්නේ කොච්චරයිද? මිනිත්තු 30යි කියලා. මිනිත්තු 30යි කියලා දැම්මොත් මිනිත්තුවට කිලෝමීටර වලින් තමයි උත්තරේ එන්නේ. දැන් මොකක්ද එහෙනම් කරන්න ඕනේ? අපි මේක පැය කරගන්න ඕනේ. කාලය මිනිත්තු 30ක් කියන පැය කොච්චරද කියන්නේ? මිනිත්තු 30ක් කියන්නේ විනාඩි මේ මිනිත්තු 30ක් කියන පැය සරලයි. පැය භාගයක්. එහෙනම් පැය වලින් දානකොට භාගය තමයි මෙතෙන්ට දාන්න ඕනේ. භාගය ලියන්න පුළුවන් විදියක් කියන ටක් ගන්න. භාගය මෙතන දැම්මොත් කැතයි. දශම වලින් කියන්නේ භාගය කියන දශම වලින් මොච්චරද?
0.6 නේද 0.5 හරි අන්න පැය කියන්නේ h අන්න දැන් මේක සුළු කරා නම් පැයට කිලෝමීටර වලින් එයි මම දැන් ඉස්සෙල්ලත් කියලා දුන්න මේ වගේ දශමාවොත් වැඩේ අවුල් දශම ගතිය නැති කරගන්න අපි මොකද කරන්නේ මේ ඩොට් එක එකපාරක් පන්න ගන්න එපයි එහෙනම් 10න් ගුණ කරනවා යට උඩත් එහෙනම් 10න් ගුණ කරන්න එතකොට උඩ 10 වරක් 60ක් එනවා යට මොකද වෙන්නේ ඩොට් එක පැනලා 5ක් වෙනවා දැන් ඔක සුළු කරා නම් හරි 65න් බෙදුවම කීයද පුතා 65 ඒවා පස්සරක් කීයද 60 නේද පස්සරක් 20 පස්සරක් ඕ කට කතා කරනවා පස්සරක් චක්‍රයේ අන්තිම එක පස්සරක් 12යි අන්න දැන් උත්තරේ ලියන විදිහත් බලන්න 12යි කිලෝමීටරක කිලෝමීටර විදියටම තියෙනවා මේ h අකුර උඩට එනකොට h අකුරේ ඍණ එකක් කියලා එනවා පැයට කියලා කියන්නේ ඒකයි h අකුර උඩට එනකොට අර දර්ශකවලදී ඉගෙන ගන්නවා වගේ දර්ශකයේ ඍණ එකක් වෙනවා අපි උත්තරේ ලියන්නේ මෙහෙම පැයට කිලෝමීටර 12යි ඔන්න උත්තරේ ලියන විදිහ මේක හයිලයිට් කරලා හරි දාගන්න ඔයාලට අවුල් තැනක් නම් දශම නැති කරගන්න 10න් ගුණ කරා ඒක ඉස්සෙල්ලා කියලා දුන්නා එතකොට ආවා උඩ 60 යට 5 65න් බෙදුවහම 12යි මේක දශම 5 කරේයි කියලාත් හිතන්න අපිට පැය වලින් ඕන පැයට කිලෝමීටර වලින් අහන්නේ මේ නැත්නම් මිනිත් 30 තියාගෙන හිටියනම් අපිට එන්නේ මිනිත්තුවර කිලෝමීටර වලින් ඒක ලකුණු අඩු වෙනවා ප්‍රහාණ විදිහට උත්තර දෙන්න එපා ඒකට පැය කරන්න මෙතන පැය භාගය කියන එක අපි ලියාගත්තා 0.5 කියලා එතකොට 0.5 කියන්නේ භාගෙම තමයි දැන් ඩොට් එක අයින් කරන්න 10න් යට ගුණ කරද්දී උඩත් ගුණ කරන්න වුණා එහෙනම් උඩ 60යි යට 5යි 65න් බෙදුවහම 12යි කිලෝමීටර කියන එක ඒ විදිහටම තිබ්බ උඩ තිබ්බ නිසා h අකුර උඩට එද්දී එයාගේ දර්ශකය ඍණ වුණා h -1 වුණා එහෙනම් 12යි කිලෝමීටර පැයට කිලෝමීටර 12යි දාගන්න පැහැදිලි දුෂාන් එක දුෂාන් පැහැදිලිද ඒක දුෂාන් තේරුණාද විදුර ශස්මික හරිද ඒ ගාන හරි සර් රෝමිලක්කන් 3 බලන්න මොකද්ද කියන්නේ කියලා ඔහු ගමනේ අවසන් මිනිත්තු 20 දී ගමන් කළ වේගය පළමු මිනිත්තු 30 දී ගමන් කළ වේගයෙන් කී ගුණයක්ද ඔහු ගමනේ අවසන් මිනිත්තු 20 දිත් මෙන්න මේ වගේ වේගකින් කියනවා මම අර මුලිනුත් කිව්වේ ඒ ටිකේදිත් යම්කිසි වේගකින් තමයි යන්නේ මොකද ඇලවීමක් තියෙනවා කියන්නේ කෝණයක් තියෙනවා කියන්නේ එතනත් වේගයක් තියෙනවා එතකොට ඒ කොටසට අදාළ බලන්න ඕනේ මොකද්ද දුර වෙනස කොච්චරයිද කියලා ඒ කොටසට අදාළ දුර විතරයි හොඳේ දැන් මේ යට ඉඳන්ම දුර ගන්නෙ නැහැ ඒ දුරයි මෙන්න ඒ දුරට අදාළ කාලයයි අපි වෙන් කර ගන්නවා ඊට පස්සේ ඒ දුර කාලෙන් බෙදුවාම එනවා එතන වේගය කොච්චරක්ද කියලා එතන මෙතන වේගය දැන්ටම හොයලා තිනවා පැයට කිලෝමීටර 12ක් කියලා අපි මෙතන එක හොයලා බලමු ඒ වගේ කී ගුණයක්ද 12 කියලා කියන්නේ ඒකනේ මේ අහන්නේ නේද පළමු මිනිත්තු 30 දී මොකද අවසන් මිනිත්තු 20 දී ගමන් කළ වේගය පළමු මිනිත්තු 30 දී ගමන් කළ වේගය මෙන් කී ගුණයක්ද මේකේ උත්තරේ හොයමු දැන් ඔය විදිහටම කරමු බලන්න ඔන්න රෝමිලක්කන් 3ට උත්තරේ ගලපනවා අපි 3 අහන්නේ මෙතන වේගය වගේ කී ගුණයක්ද නේ දැන් මෙතන වේගය වගේ කී ගුණයක්ද කියලා අහන්නේ මෙයා චූටි කෙනෙක් වෙයි මෙයා පොඩි අගයක් වෙයි මෙයා ලොකු අගයක් වෙයි එතකොට 12ට මෙතනින් එන උත්තරේ වගේ කී ගුණයක්ද කියලා බලන්න තියෙනවා අදහස උරුවට අරගෙනයි වැඩේ කරන්නේ එහෙනම් අපි මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට වේගය හොයනවා ඒ කියන්නේ අපි ඒකට ලියමු අවසන් මිනිත්තු 20 අවසන් මිනිත්තු 20 අවසන් මිනිත්තු 20 දී මොකක්ද හොයන්නේ වේගය සෝ වගන්ද ලියන්න ඕනද ඔහෙම ලියලා කරන්න පුතේ ඒක පැහැදිලිනේ අවසන් මිනිත්තු 20 දී වේගය උත්තරේ දී වගන්ද කියන්නේ උත්තරයි එතකොට දුර බෙදීම කාලයනේ වේගය කියන්නේ දැන් ඕකට ආදේශ කරමු දුර කොච්චරයිද බලන්න දුර කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට විතරයි මේ යට ඉඳලා ගන්නෙ නැහැ එතකොට මෙතෙන්ට වෙනකන් ගත්තොත් එයා කිලෝමීටර 6ක් ගිහිල්ලා තිබ්බා මෙතන බලද්දි එතකොට කිලෝමීටර 12යි එතකොට දුරේ වෙනස තමයි ගන්න ඕනේ
12න් 6ක් අඩු කරන්න ඕනේ කියන්නේ කොච්චරයිද? මේ දුර කොච්චරයිද මේ පෙන්වලා තියෙන දුර? 6 කිලෝමීටර. හරි. එතෙන්ට අදාළ දුර කිලෝමීටර් 6යි. එතෙන්ට අදාළ කාලය කොච්චරයිද? කාලයත් අර වගේ අඩු කරලා ඕන ගන්න. මිනිත්තු 20. මෙතන 70යි මෙතන 50යි. ඒක නම් දීලා තිබ්බ අවසන් මිනිත්තු 20 කියලා. මිනිත්තු 20. දැන් මෙතන වේගය හොයද්දි හරිද? මෙතන වේගය හොයද්දි පැයට කිලෝමීටර වලින් ඕන ගන්න. ඇයි මෙතන ගත්තේ පැයට කිලෝමීටර වලින්? නැත්තම් ওই දෙක සංසන්දනය කරන්න අමාරුයි. දැන් අපි මෙතන මිනිත්තු 20 දාගෙන කරොත් අපිට එන්නේ මිනිත්තුවට කිලෝමීටර වලින්. පැහැදිලිද? ඒක නිසා දැන් මේකත් අපි ෂේප් එකේ පැය කරගන්න ඕන. මිනිත්තු 20 කියන්නේ පැය කොච්චරක්ද කියලා බලමු. අපි දන්නවා මිනිත්තු පැය කරන්න 60න් බෙදන්න ඕන නේද? එහෙනම් 20 60න් බෙදලා එන උත්තරේ තමයි බාර ගන්න වෙන්නේ. බිඳුවට බිඳුව කපලා යනවා බලන්න කීය දෙන්නේ? දෙවරක් 1යි දෙවරක් 3යි. 3න් 1යි. ඒ කියන්නේ මිනිත්තු 20ක් කියන්නේ පැය 3න් එකක්. ඔය සම්බන්ධතාවය වෙනම කටු වැඩ පොලේක අපි ගන්න ඕනේ. නැත්තම් පැය කරගන්න නැතුව අපිට කෙලින්ම හදන්න බෑ. මොකද මෙතන ගත්තේ පැයට කිලෝමීටර වලින්. මේකත් පැයට කිලෝමීටර වලින් හදාගත්තොත් විතරයි කී ගුණයක්ද කියලා බලන්න වෙන්නේ. එහෙනම් 3න් 1යි කියලා දැන් හොයාගත්තනේ. දැන් ඕක තමයි දාන්න ඕනේ. 3න් 1 දශම කරන්න බෑ අපිට එකපාරයි. ඒ නිසා 3න් 1ම කියලා දාමු. ඒ බලන්න මෙන්න මේ වගේ තැන් වලදී පුතා දුර බෙදීම කාලය කියන එක අපිට පුළුවන් අර ගණිත කර්මය පාවිච්චි කරලා ලියන්න. දුර බෙදීම මෙහෙම දානවා. කාලය ඊළඟට ලියනවා. ඇයි දන්නවද ලියන්නේ? දැන් මෙහෙම සමහර තැන් වල තියෙනවා මෙහෙම ලියන එක වාසියි. මෙතනදී එහෙම ලියන එක වාසි වුණා උත්තරේ. නමුත් දැන් මෙතනදී කාලය කියන එක 3න් එකක් කියලා ආවේ. දැන් ওই 3න් එක යට ගහන්න ගියොත් එහෙම ටිකක් උත්තරේ අපහැදිලි. ඒ නිසා මෙහෙම ලියාගත්තාම බලන්න ලස්සන වැඩක් වෙනවා ඈ. දැන් දුර කිලෝමීටර් 6යි. 6 බෙදීම 3න් එක බලන්න මෙතන ටිකක් සරලයි වැඩි. 6 බෙදීම 3න් එක. භාග බෙදන්න පුළුවන්ද කියන්නේ? භාග බෙදන්න බෑ. භාග බෙදීම වෙනුවට ගුණ කිරීම දාගන්න කියන්නේ කියන්නේ. පරස්පරය ගන්නවා එතකොට ඉස්සරහා කෙනාගේ මතක් කරගන්න. එතකොට 3 උඩට යනවා මේ කෙලින්ම උත්තරේ එනවා 18යි. 18යි මොනවද? කිලෝමීටර පැයට කිලෝමීටර 18ක් කියලා එනවා. දැන් හරි නේද? ඒ කියන්නේ මෙතනදී ඊට වඩා වේගය වැඩි. ඇත්තනේ මේ බලන්න. මෙතන මේ කෝණේ තමයි මේ වේගය කියන්නේ. මෙතන ඇලවීම මෙච්චරයි. නමුත් මෙතන ඇලවීම මෙහෙම වෙලා. ඒ කියන්නේ වේගය මෙතෙන්ට සාපේක්ෂව වැඩි. එතකොට මෙතන අපිට ආවේ වේගය 12යි. මෙතන අපිට එනවා 18යි කියලා. දැන් අහන්නේ මේක වගේ කී ගුණයක්ද කියලා. අයි බලමු මේක අන්තිමට ඔතෙන්ට යනකම් ඕකේ කරගන්න. ඔය ඉස්සිලා තියෙන ප්‍රමාණයෙන් තමයි වේගය මැනගන්නේ. වැඩියෙන් ඉස්සිලා නම් වේගය වැඩි, අඩුවෙන් ඉස්සිලා නම් වේගය අඩුයි. එන x අක්ෂයත් එක්ක හදන කෝණය. වේගය කී ගුණයක්ද ගත්තද උත්තරේ? මම දෙවෙනි එකම ගන්නවා. දැන් ඒකෙදි මේ 12 අපිට වැදගත්. හරි. දැන් ඔය අන්තිමේ කේ රෝමි ලක්කම් අන්තිමේ තාම තුනනේ. රෝමි ලක්කම් 3 ඉතිරි ටික මෙතනින් දැන් කරන්නම්. එතකොට දැනට ආවා මෙන්න මෙතන වේගය කීයයිද 12යි පැයට කිලෝමීටර. හරි. මෙතන දැන් අපි හෙව්වා කොච්චරයිද? මෙතන 18යි පැයට කිලෝමීටර කියලා ආවා වේගය. හරි. මෙතන 12යි මෙතන 18යි. දැන් අහන්නේ මෙන්න මේ 18 12 වගේ කී ගුණයක්ද කියලා. අපි එහෙනම් බලමු මෙහෙම.
18ට සමාන කරමු. හරි 12 වගේ කී ගුණයක්ද කියලා බලන්න. ඉංග්‍රීසි අකුරත් දාගමු. 18ට සමානයි 12 වරක් x කියලා ලියා ගන්න. දැන් ඇයි 12 වගේ කී ගුණයක්ද 18? ඒකනේ අහන්නේ. 12 වගේ කී ගුණයක්ද 18? කී ගුණයක්ද කියලා තමයි දන්නේ. ඒකට ඉංග්‍රීසි අකුරක් දාගෙන මෙහෙම සමීකරණයක් හදාගත්තා. දැන් x හෙව්වනම් වැඩේ හරි. දැන් x හොයන්න මොකද කරන්න ඕනේ? දෙපැත්තම 12න් බෙදන්න වෙනවා. ඒතර 12ට 12 කැපිලා ගිහිල්ලා x තනි වෙනවා මේ පැත්තේ. එතකොට මේ පැත්තේ x තනි වුණාම මේ පැත්තේ බලන්න කීයද එන්නේ? කපමු. දෙවරක් 6 12යි, දෙවරක් 9 18යි. දෙවරක් 3 6යි, දෙවරක් බෑනේ 3 වරක් වලට කපමු. 3 වරක් 2 6යි, 3 වරක් 3 9යි. අතන එනවා 2කින් 3ක් කියලා. 2කින් 3ක් කියන්නේ මොකද්ද? 2කින් 3ක් කියන්නේ මිස සංඛ්‍යාවක් කරන්න. 3ට 2ේව තියෙනවනේ. 1යි 2කින් කීයද? දෙවරක් එක 2යි 1යි 3යි. 3ෙන් 2 කියන එක 2කින් 3 කියන එක මම ලියුව මිශ්‍ර සංඛ්‍යාවක් විදියට. දැන් මේ x කියලා හොයාගත්ත එක. ඒ කියන්නේ කී ගුණයක්ද? 1/4ක නැත්නම් 1.5 කියලා කියන්නත් පුළුවන්. තේරුණාද? 1/4ක ගුණයක් වැඩි. ඒ කියන්නේ මුලින් ගියපු වේගය වගේ 1/4ක ගුණයක් මෙයා වැඩි. මෙයාගේ වගේ 1/4ක 1.5 නැත්නම් 1/4 1යි 2කින් 1 ඔය විදිහට ලියන්න පුළුවන්. නැත්නම් 2කින් 3 ඒත් අවුලක් නෑ. හරි? ඔය විදිහට අඩුපාඩු හදාගන්න. දැන් මෙතන ටිකක් විශේෂ තැනක් මේ පාඩම. හරි? ඒ ටික ඔක්කොම ඔන්න ඔයාලට පාඩම අහුවෙන විදිහ තමයි නෝට් එක දුන්නේ. හරි? මේ හැම එකම දාගෙන පාඩපෑන් වලින් ඔය ගන්න නැවත හදන්න. නැවත හදන්න. මේක කාල පස්සාවක් එයි. බලමු ඊට පස්සේ මොකක්ද අහන්නේ කියලා. એટલું තියෙනවා නම් අහන්න අන්තිම රෝම ඉලක්කමයකේ ඊට පස්සේ කියන ඔහු පළමු මිනිත්තු 30 නේද? ඔහු පළමු මිනිත්තු 30 දී ගමන් කළ වේගයෙන් මුළු දුරම නොනවතී ගමන් කළේ නා. දැන් මෙතන පැයට කිලෝමීටර් 12ක වේගයක් නේ තිබ්බේ. මෙහෙම නවතින්නේ එහෙම නැතුව නවතින්නේ එහෙම නවතිලා නැවත වේගය වැඩි කරලා ඔහොම යන්නේ නැතුව මේ ආපු වේගෙම මෙහෙම ගියා නම් හරි මෙහෙම ගියා නම් ආපු වේගෙම කියන එක මේ කියන්නේ. ඊට අදාළ ප්‍රස්ථාරයේ මෙම රූපය මතම ඇඳ දක්වන්න. ඉතින් මෙහෙම දික් කරලා දාන්න අඩුවල තියලා. මම ඒක අතු පාටින් පෙන්නන්නම්. වේගය වෙනස් කරන්නේ නැතුව ওই වේගෙන්ම යනවා. එතකොට මෙහෙම ගහලා බලන්න. ඔය අතු පාටින් පෙන්නලා තියෙනවා. කොහොම යනවා. දාතේට නෑ. ඔන්න ඔහොම යනවා. එතකොට බලන්න අර දුරට යන්න පුළුවන් ඊට වඩා අඩු කාලෙකින් නේ. දැන් මෙයා පොරිම ගිහින් තියෙන කිලෝමීටර් 12යි නේ. ඒ කිලෝමීටර් 12 යන්න පුළුවන් මෙන්න මේ වගේ කාලෙකදී. අපි දන්නේ නැහැ කොච්චරද කියලා. අපි ඔක හොයලා බලන්න ඕනේ. හරි? ඔතන ප්‍රස්ථාරය හරියටම ඇඳනම් කෙලිම උත්තරෙත් එනවා. එවිට ශිෂ්‍යයාට මිනිත්තු කීයකට කලින් ගමන අවසන් කළ හැකිද? මට කියන රූපේ හරියට ඇඳනම් කොහෙටට එනකන් යනවද කියලා ඒක. හරියටම ඇඳනම් ඔතනින්ම කෙලින්ම ගන්නත් පුළුවන් වෙයි. නැත්තම් අපි සුළු කරලා බලන්න වෙනවා. බලන්න ඔය ප්‍රස්ථාරය ලස්සනට ඇඳාම 60ට සෙට් වුණාද කියලා. ඔව් සර්. ඒ කියන්නේ වැඩේ හරි. දැන් මගෙත් 60 සෙට් වෙලා තියෙනවා. දැන් ප්‍රස්ථාරයම ඩික් කරලා කෙලින්ම ගන්න පුළුවන්. ඒ ස්පීඩ් එකකින්ම ගියනම් මට කොච්චර කාලයයිද යන්නේ කිලෝමීටර් 12ට ළඟා වෙන්න කියලා. කිලෝමීටර් 12ට ළඟා වෙන්න පුළුවන් පැයකදී. හරි? පැයකදී ළඟා වෙන්න පුළුවන්. දැන් මෙහෙම ගිහිලා නැවතිලා ඉඳලා ආයි ස්පීඩ් වැඩි කරලා ගියපු නිසා කොච්චරද මිනිත්තු 70ක් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ පැයයි මිනිත්තු 10ක් ගිහිලා තියෙනවා. දැන් පැයෙන් යන්න තිබ්බා. එතකොට කොච්චරද වෙනස කියලා අහන්නේ උත්තරේ කියුණා. මිනිත්තු 10. මිනිත්තු 10කට කලින් අවසන් කරන්න තිබ්බා. දැන් ඕක විද්‍යාවිදිත් වලට අහුවෙන ඔය ප්‍රස්ථාරනේ. එතකොට ඒ දැනුමත් පාවිච්චි කරලා මේ ගණිතයේදී වැඩේ ඊට වඩා හොඳට කරගන්න පුළුවන්.
මෙතන අහන්නේ ශිෂ්‍යයාට මිනිත්තු කීයකට කලින් ගමන අවසන් කළ හැකිද? රූපේ විදිහට පේනවා මිනිත්තු 60 දී තමයි අවසන් කරන්න පුළුවන්. ඉස්සෙල්ලා 70ක් යන වැඩේට එන වෙනස 10යි. මිනිත්තු 10කට කලින් අවසන් කළ හැකියි කියලා ලිව්වනම් ඒ ප්‍රශ්නේ ඉවරයි. හරි. අපිට ඉවර කරන්න වෙනවා පුතා පන්තිය. දැන් මේ 2019 ප්‍රශ්නේ තියෙනවනේ. 2019 එක මම ඔයාලට පෙන්නන්නම්. අර ඉස්සෙල්ලා ඔය අඩුපාඩු හදාගන්න. මම ගෲප් එකට දාලා තියෙනවා. 2019 ප්‍රශ්නේදී ඒකේ තියෙන වර්ගඵලය ගානක්. ඒක දැන් ඔයා මට අද දවස් ඇතුළත කරලා ෆොටෝ ගහලා එවන්න ඕනේ. හරි 2019 පේපරේ තියෙන වර්ගඵලය එතන තියෙනවා ත්‍රිපීසියමක වර්ගඵලය දැනගෙන ඉන්න ඕනේ. එච්චරයි තියරි විදියට ඕනේ. ත්‍රිපීසියමක වර්ගඵලය දන්නවද? මොකද ත්‍රිපීසියමක වර්ගඵලය වන සූත්‍රය? මතක් කරගන්න. 2019 දෙවෙනි ප්‍රශ්නේ තියෙන වර්ගඵල ගානක්. වෘත්ත භාගයක් උඩ තියෙනවා, අර්ධ වෘත්තයක් උඩ තියෙනවා, යට ත්‍රිපීසියමක් තියෙනවා. ඒක ඔයාලට මම chance එක දෙනවා. ඒත් මම මේ අහන්නේ එතෙන්ට ත්‍රිපීසියමක වර්ගඵලය හොයන විදිය දැනගෙන ඉන්න ඕනේ. දන්නේ නැත්නම් කියන්න මතක් කරලා දෙන්න. මතකද කාට හරි? ත්‍රිපීසියමක් කියන්නේ සමාන්තර පාද දෙකක් කොහොම තියෙනවා. හරි? පාද දෙකක් සමාන්තරයි. අනිත් පාද දෙක ඔහේ තියෙනවා. එකක් ලම්බකව තියෙන්න පුළුවන්. අනිත් පාදෙ මෙහෙම තියෙන්න පුළුවන්. මේ වගේ හැඩයකනේ ත්‍රිපීසියමක් කියන්නේ. මේ වගේ හැඩයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. වාගේ සමාන්තර පාද දෙක එකතු වැඩි කිරීම ලම්බුත නේද? සමාන්තර පාද දෙක එකතු කරලා මොකක් කරනවද? දෙකෙන් බෙදනවා. වැඩි කරලා ලම්බු. වැඩි කරන්න ඕනේ ලම්බ උසෙන්. ලම්බ උසෙන්. හරි very good. සමාන්තර පාද දෙක එකතු කරලා මෙන්න මේ දෙක සමාන්තර පාද දෙක කියන්නේ ඔය සමාන්තර පාද දෙක එකතු කරලා ලම්බ උසෙන් ගුණ කරලා බෙදන්න ඕන කීයද? දෙකෙන්. අනේක මතක තියාගන්න. සමාන්තර පාද දෙක එකතුව ගුණ කිරීම ලම්බ උස බෙදීම 2. ඔය වර්ගඵල ටික මතක නැත්නම් හැම එකේම වර්ගඵල තියෙන වීඩියෝ එකක් මම දාලා තියෙනවා YouTube එකට බලන්න. ත්‍රිපීසියම සමාන්තරාශ්‍රය වෘත්තය සමචතුරාශ්‍රය ඍජුකෝණාශ්‍රය A to Z ඔක්කොම දාලා තියෙනවා. ඒ සූත්‍රය එහෙම මතක නැත්නම් ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. හරි? ඒ විදිහට එතකොට ඒකේ වර්ගඵලය ඕන වෙනවා 2019 පේපරේ කරන්න. මේ බලන්න මම පේපරේ පෙන්නන්න. පේපරේ මම ගෲප් එකට දාලා තියෙන්නේ. මෙන්න මේ තියෙන. ඔයාලා දැන් ඔය ස්ක්‍රීන් එකේ පේන්නේ මේ පේපරේ. හරි? අර්ධ වෘත්තයක් තියෙන උඩ යට ත්‍රිපීසියමක් තියෙනවා කියලා එයාලා කියනවා. එතකොට 16014යි තමයි සමාන්තර පාද දෙක එකතුව. ඒ දෙක එකතු කරලා 10න් ගුණ කරලා එන උත්තරය දෙකට පලන්න. ඒක තමයි ත්‍රිපීසියමේ වර්ගඵලය කියලා කියන්නේ. ඒකට අර්ධ වෘත්තය එකතු කරන්න වෙනවා මුළු වර්ගඵලය හොයන්න. ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. පුළුවන් දෙක මට හදලා ෆොටෝ එකක් ගහලා එවන්න. හරි? ඒක හදලා එවන කට්ටියට මම නිවැරදි උත්තරය එවනවා මොකද්ද කියලා. ඒතකොට අඩුපාඩු හදාගන්න තියෙනවා. පුළුවන් දෙයක් කරන්න. උත්සාහයක් දරමුද? හා සර්. ඒක කරලා කොල් එක කරලා ෆොටෝ එකක් ගහලා මට එවන්න. මගේ නම්බරේ තියෙනවනේ. හරි? හරි. එහෙනම් අපි අදට ඉවර කරමු. පැය දෙකක්ම කරා. හරි? නැත්නම් ඔයාලට බෝරි මේ පළවෙනි දවසේ. හරි. එහෙනම් ආයිබෝවන්. හරි. හරි.